ICT Cherith Wickramasinghe. හරි අපි සාකච්ඡා කර හිටියේ Python operators ගැන. හරිද? එතකොට මේ operators යටතේ අපි කතා කරා මොනවද? arithmetic operators. ඒ කියන්නේ ගණිතමය කාරක ගැන. මම මුලින්ම සාකච්ඡා කරා එකතු කිරීම ගැන. ඒක සාමාන්‍ය එකතු කිරීම වගේම තමයි 2යි 8යි එකතු කරොත් 10යි එන්නේ. හරිද? අපි එතන ටියුට් එක ෆිල් කරගත්තා. ඊට පස්සේ 2.5යි 2යි එකතු කරාම උත්තරේ 4.5යි. ඒකත් සාමාන්‍ය පරිදි මෙතන දශම කොටසක් තියෙන නිසා මෙතන උත්තරේ ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? අඩු කිරීමක්. 5න් 3ක් අඩු කරන්න තියෙන උත්තරය කීයද? 2යි. හරිද? 5න් 3ක් අඩු කරාම උත්තරය 2යි. ඒකත් සාමාන්‍ය සුළු කිරීමක්. ඊට පස්සේ තියෙනවා 5.0න් අඩු කරන්න 3ක්. 5.0න් 3ක් අඩු කරන්න. දැන් මෙතන තියෙන්නේ 5.0. හරිද? දශම කොටසක නේද? අර මේ සංඛ්‍යාවක් ඇතුළත් වෙලා නැහැ. 5.0 කියන්නේ පහමනේ. නමුත් මේක දශම කොටසක් සහිතව තියෙන්නේ. මේ දශම දිටක් සහිතව තියෙන්නේ. ඒක නිසා මේකේ උත්තරය ලියද්දී අනිවාර්යෙන් දශම කොටසක් සහිතවම ලියන්න වෙනවා. තේරුණා? මම කිව්වා මේ වගේ ක්‍රියාකාරකමකදී හරිද? මේ වගේ ඔපරේෂන් එකක් දාලා තියෙද්දී එතන දශම තිතක් සහිතව සංඛ්‍යාවක් අඩංගු වෙනවා නම් පිළිතුර එන්නේ දශම තිතක් එක්කම තමයි. හරිද? එහෙනම් මේකේ උත්තරය මොකක්ද දෙන්නේ? 2ද නැත්නම් 2.0ද? 2.0. හරිද? මෙතෙන්ට උත්තරය එනවා 2.0 කියලා. තේරුණාද? ඒක මතක තියාගන්න. සාමාන්‍ය එක්සෑම් එකේදී මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? දීර්ඝ ප්‍රකාශනයක් දීලා ඒකේ ඇතුලේ දශම සහිත කොටසකුත් තියෙනවා. හරිද? ඒතර උත්තරයේදී මේ වගේ දශමත් එක්ක එන්න ඕනේ. තේරුණාද? right. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ තියෙනවා ගුණ කිරීමක්. දෙක වැඩි කරනවා 4ක්. ලේසියි නේද? සාමාන්‍යයෙන් අපි තරු ලකුණක් පාවිච්චි කරන්නේ ගුණ කිරීම වෙනුවට කීබෝඩ් එකේ. නේද? ගුණ කිරීමේ ලකුණක් නැහැනේ කීබෝඩ් එකේ. මේ වගේ තරු ලකුණක් තමයි පාවිච්චි කරන්නේ ගුණ කිරීමේ ලකුණ සඳහා. එහෙනම් අපි දෙක වැඩි කරොත් 4න් උත්තරේ එන්නේ කීයද? 8යි. පිළිතුර 8යි. ඊට පස්සේ තියෙනවා බෙදීම. පළවෙනි එක තියෙනවා මොකද්ද බෙදීම? 6 බෙදීම 2. 6 2න් බෙදුවම උත්තරේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද දෙන්නේ? කියන්න බලන්න. කවුරු හරි? තව එකක් තියෙනවා මොකද්ද? 5 බෙදීම 2. දැන් සාමාන්‍යයෙන් 5 බෙදීම 2 කියන එක නම් අපි දන්නවා නේද? උත්තරේ එන්නේ මොකද්ද? 2.5යි. නමුත් 6 2න් බෙදුවොත් උත්තරේ එන්නේ කීයද? ඔයා හිතනවා 3යි කියලා. 6 2න් බෙදුවොත් 3යිනේ. නමුත් හොඳට මතක තියාගන්න Python වල බෙදීමක් ආවොත් එහෙම ඒ උත්තරේ එන්නේ අනිවාර්යෙන් දශමත් එක්කම තමයි. හරිද? ඒක ඕනනම් ඔතනින් තරුවක් දාලා ලියා ගන්න. හරිද? ඔතන ඩිවිෂන් කියලා තියෙනවනේ නේද? ඒ කියන්නේ බෙදීම සාමාන්‍ය බෙදීමකදී දශම කොටසක් නේද? අර ආවේ නැතත් උත්තරේදී මෙතන දශම කොටසක් සහිතව ලියන්න වෙනවා. ඒ කියන්නේ මෙතන නම් ප්‍රශ්නයක් නෑනේ. මෙතන උත්තරේ අපි දන්නවා කෙලින්ම මොකද්ද? 2.5යි. දශම 5ක් එනවා. හරි 2මාරයි නේද? රයිට්. එතකොට මෙතෙන්දී අපිට එහෙම එකක් අවශ්‍ය නෑනේ. 6 2න් බෙදුවාම අපි දන්නවා සම්පූර්ණයෙන් උත්තරේ කීයද? 3යි. නමුත් මෙතෙන්දී අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මොකක් කියලාද? 3.0යි කියලා. හරි 3.0යි කියලා කියන්න ඕනේ. තේරුණාද කියන එක? ඒක හොඳට මතක තියාගන්න. මෙතෙන්දී ඒක විශේෂ දෙයක්. හරිද? මෙතෙන්දී අපි ඉගෙන ගන්න විශේෂ දෙයක් තමයි ඒක. තේරුණාද කියන එක? බෙදීමක් ආවොත් අනිවාර්යයෙන්ම දශම සහිතව පිළිතුර මේ වගේ තියන්න ඕන. බෙදීමක් ආවොත්. හරිද? හරි. ඊටු ටික මම පැට්‍රිකලි කරලා පෙන්නන්නම් ඔයගලොන්ට. ඔන්න හොඳින් බලා ගන්න. පැට්‍රිකලි කරලා පෙන්නන්නම්.
ඊට පස්සේ තියෙන සෙට් එක. ඔයගොල්ලෝගත් මොකක් හරි තව ඩිවයිස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් try කරන්න මාත් එක්කම කරන්න. ඔයගොල්ලෝ මගේ ස්ක්‍රීන් එක පේනවද හොඳට? ඔව් සර් පේනවා. හරි එහෙනම් ඔන්න හොඳින් බලා ගන්න. මෙහෙමයි Python වල ඉරිගහන පේපර් එකේ තියෙන ප්‍රශ්න එච්චර අමාරු නෑ. නමුත් ඒක අමාරු කරන ක්‍රමයක් තියෙනවා. පොඩි පොඩි දේවල් වෙනස් කරලා ළමයිට හිතා ගන්න බැරි වෙන විදිහට අමාරු කරනවා. ඒ කියන්නේ චූටි දේවල් සමහරවිට දශම කොටසකින් ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් තමයි මේක අමාරු කරන්නේ. හරිද? ලොකෝට අමාරු කරන්න බෑ. ඒක නිසා මේ හැම පොඩි දෙයක්ම හරියට අධ්‍යයනය කරන්න ඕනේ. ඒතර බයක් නැතුවට මේ වැඩ ටික කරගන්න පුළුවන්. right එහෙනම් බලා ගන්න. ඔන්න මම IDLE එක ඕපන් කරගන්නවා Python IDLE කියලා ගහුවාම IDLE එක ඕපන් කරගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මොකද shell එක Python shell එක ඔයා දන්නවා Python shell එකේ අපිට ඕනම දෙයක් type කරලා නේද ඒ වෙලේ run කරලා output එක ගන්න පුළුවන් හරිද මේක interactive shell එකක් කියලා කියනවා ඒ කියන්නේ අපිට මොන හරි command එකක් ගහලා ඉවරලා ඒක memory එකේ තියාගෙන ඊට පස්සේ command එක ගහලා ඒ වගේ දිගටම run කරගන්න පුළුවන් හරිද මෙතෙන්දී print එකක් ගහන්න ඕනේ මේ shell එකේ ගහනවා නම් නමුත් මම පුරුද්දක් විදියට shell එකේ type කරද්දි print එකක් පාවිච්චි කරනවා මොකද ඔයාලට නැත්තම් print එක ලියන්න අමතක වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි A level වල උත්තර ලියද්දි මේ shell එකේ ලියන විදිහට නෙමෙයි ලියන්නේ. මෙන්න මේ editor එකේ ලියන විදිහට තමයි අපි ලියන්නේ. දැන් මේක editor එක නෙමෙයි තියෙන්නේ. ඔයාලට පේනව නේද? editor එකේ අපිට මෙහෙම ලියන් යන්න පුළුවන් කෝඩි. right නමුත් shell එක කියන්නේ වෙනස්. shell එකේ අපිට command එකක් ගහලා run කරන්න පුළුවන්. දැන් මම මෙතන ගෙහුවොත් 1 ධන 2 කියලා. ඒක run වෙලා කෙලින්ම output එක එනවා. ඊට පස්සේ line එකට අපිට යන්න පුළුවන්. right? නමුත් මේක එහෙම නෙමෙයි. අපි editor එකේ මේ වගේ commands මේ බොරු ඒවා ලියන්නේ මේවා ලියා ගන්න එපා. right? මෙහෙම ලියන් ගිහිල්ලා ඉවිල්ලා නේද? අවසානයේ run කරගන්න පුළුවන් සම්පූර්ණ program එක. මේක එහෙම නෙමෙයි line එක ගහලා run කරගන්න පුළුවන්. හරිද? උගන්නද්දි මේක ලේසි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදද්දි ස්ටෙප් බයි ස්ටෙප් අපි රන් කරලා බලද්දි මේ ෂෙල් එක පොඩ්ඩක් ලේසි. හරිද? print එක ගහන්න ඕනෙත් නැහැ. දැක්කනේ මම 1 දන 2 කියලා ගැහුවට පස්සේ output එක 3යි කියලා කෙලින්ම ආව. print එකක් ඕනේ නැහැ. මෙතන එහෙම බෑ. මෙතන අනිවාර්යයෙන්ම මොන හරි screen එකට පෙන්වන්න ඕන නම් print කියන එක ගහලා මෙන්න එහෙම ගහන්න ඕනේ. print 1 දන 3 කියලා ඔය වගේ දෙන්න ඕනේ. හරිද? හරි ස්ක්‍රීන් එකේ අවුලක් නැතුව පේනවද මන් දන්නේ සයිස් එක හින්දා ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් මගේ අකුරු එහෙම පේනවද කියලා හරියට පේන්නේ නැත්නම් පොඩ්ඩක් කවුරු හරි මට මැසේජ් එකක් දාන්න පේන්නේ නැහැ කියලා එතකොට මට ස්ක්‍රීන් එකේ අකුරු ලොක් කරන්න පුළුවන් පේනව නම් දාන්න එපා නිකන් බොරුවට අවුලක් නැද්ද පේන්නේ නැත්නම් පේන්නේ නැහැ කියලා දාන්න මං හිතන්නේ පේන්න ඕනේ හරි ඔන්න නම් බලා ගන්න මම දැන් කරන්න යන්නේ මෙන්න මේ ඉතුරු ටික මේකේ තියෙන. හරිද? මෙතන තියෙනවා බෙදීම මම කරා. හරිද මම මෙතන ගහලා බෙන්නනම් මම print එක නැතුව ගහන්නම්. හරිද? කරදරයි print එක ගහන එක. නමුත් ඔයා පොතේ ලියද්දි print එක එක්ක තමයි මේක කරන්න ඕනේ. හරි. මම ඉස්සෙල්ලා වගේ ගහලා පෙන්නනම් 6 බෙදීම 2 කියන එක බලන්න. 6 2කින් බෙදුවම උත්තරේ එන්නේ මොකද්ද? 3.0. එහෙම දශම සහිතභාවයයි බෙදීමක් තියෙනවා නම් දශම සහිතව තමයි උත්තරේ එන්නේ. ඔයා අතර ඕනනම් තරුවක් දාලා ලියා ගන්න. ඒක වගේ වගකීමක්. හරිද ලියා ගන්න එක. ඊට පස්සේ මේකේ තියෙනවා floor division පූර්ණ බෙදීම. හරිද floor division පූර්ණ බෙදීම. ඕනනම් සිංහලෙන් ලියා ගන්න පූර්ණ බෙදීම. ඒකෙන් වෙන්නේ මොකද්ද? බෙදුවට පස්සේ ඒකේ තියෙන දශම කොටස මොනවා කරනවද? ඉවත් කරනවා. දැන් අපි බෙදුවොත් එහෙම 5 2ට හරිද 5 2ට බෙදුවොත් උත්තරේ එන්නේ මොකද්ද? බලන්න 5 2කින් බෙදුවාම උත්තරේ එන්නේ 2.5යි. හරිද? අපිට ඔය දශම කෑල්ල ඕනේ නැත්තම් දැන් සාමාන්‍ය වාට මතකයිනේ අපි
දැන් ඔක්ටල් ඒ කියන්නේ මේ 8 පාදයට හරවද්දි නැත්නම් 2 පාදයට හරවද්දි අපි මොනවද කරන්නේ දෙකෙන් බෙදනවා ඉතිරි කොටස නේද ලියනවා දැන් අපි 5 දෙකෙන් බෙදුවාම 2.5යි කියලා දාන්නේ නේද 2යි ඉතුරු 1යි එහෙම දානවනේ ඒ වගේ මෙතෙන්දි ගන්නෙ මොකද්ද අර බෙදෙන සංඛ්‍යාව හරිද ඉතිරි ටික මෙතෙන්දි ගන්නෙ නැහැ ඒ කියන්නේ දශම කොටස මග හරිනවා පූර්ණ සංඛ්‍යාව විතරයි මෙතෙන්දි පෙන්වන්නේ මේකෙදි වෙන්නේ මොකද්ද උත්තරේ බෙදලා ගන්න හරිද බෙදලා ගන්න උත්තරේ දශම කෑල්ල මග ඇරලා පූර්ණ සංඛ්‍යාව විතරක් පෙන්නනවා. ඒකට තමයි අපි පූර්ණ බෙදීම කියලා කියන්නේ. හරිද? එතකොට 2.5 නෙමෙයි මෙතෙන් දෙන්නේ. එතකොට මොකද්ද? 2 කියලා එන්නේ. ඔන්න බලන්න. 5 බෙදීම right ලකුණු දෙකක් ගන්න. ඊට පස්සේ 2 ගහන්න. උත්තරේ එන්නේ 2. හරිද? දශම කෑල්ල අයින් කරලා දානවා. පූර්ණ සංඛ්‍යාව පමණක් දර්ශනය කරනවා. තේරුණාද? right එහෙනම් එතන ලියා ගන්න. 5 බෙදීම 2 උත්තරේ මොකක්ද දෙන්නේ? 2යි කියලා. 5 බෙදීම 2 උත්තරේ එන්නේ 2යි කියලා ලියා ගන්න එතන. ඊට පස්සේ තියෙනවා මොකද්ද 5 බෙදීම 2.0. දැන් ඔයා පොඩ්ඩක් හිතන්න මේකට මොකක්ද දෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා කියවපු කතාවත් එක්ක මේක පොඩ්ඩක් හිතන්න. හරිද 5 බෙදීම 2.0. මොකක්ද උත්තරේ එන්නේ? බලන්න මොකක්ද උත්තරේ ආවේ? 2.0යි. මම ඉස්සෙල්ලාම කිව්වා ඔයාට සාමාන්‍යයෙන් දශම කොටසක් සම්බන්ධ වෙන නිසා හරි දශම කොටසක් සම්බන්ධ වුණොත් මොන හරි ගණිතමය කර්මයක් ඇතුලේ උත්තරේ එන්නේ දශම සහිතව. ඒතර මේක පූර්ණ බෙදීමක් තියෙන නිසා දශම කෑල්ල ගණන් ගන්නෑ. නමුත් උත්තරේ දශම සහිතව ඕන නිසා අපි මෙතන 2.0යි කියලා දර්ශනය කරලා තියෙනවා. තේරෙනවද? දැන් මේකේ හරිනම් උත්තරේ එන්න ඕන කීයද? 5 දෙකෙන් බෙදුවාම උත්තරේ එන්නේ මොකද්ද? 2.5යි. මෙතන පූර්ණ බෙදීමක් තියෙන නිසා 2 ආවා. දශම කොටසක් සම්බන්ධ වෙලා තියෙන නිසා 2.0 කියලා ආවා. තේරෙනවද කියන එක? 5 දෙකෙන් බෙදුවොත් උත්තරේ එන්නේ කීයද? 2.5යි. මෙතන තියෙන පූර්ණ බෙදීමක්. ඒක නිසා 2 ආවා. හරිද? මෙතන දශම කොටසක් සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ 2 නැවත 2.0 කියලා දර්ශනය කරා. හරිද? ඔන්න ඔහොම තමයි ඕක සිද්ධ වුනේ. තේරුණාද? තේරෙන්නේ නැත්නම් අහන්න. right ඊට පස්සේ ඊළඟ කොටසට යන් අපි ඊට පස්සේ තියෙන ඉතිරිය මොඩියුලස් කියලා කියන්නේ ඉතිරිය ඕන ලියා ගන්න ඉස්සරෙන් සිංහලෙන් ඉතිරිය කියලා ඉතිරිය ඔන්ලයින් කාර්යය ඔයගොල්ලන්ට කාලය ඉතුරු වෙනවා හොඳට අවධානයෙන් අහන් හිටියොත් එහෙම නේද ගෙදර ඉන්න ගමන් ෂෝටක් දාලා නේද නැත්තම් පන්තියට ඇවිල්ලා නේද හරි අමාරුවෙන් ඉන්නේ සමහරලාට බස් එකේ එන්න ඕනේ ඊට පස්සේ නේද එහෙම ඇවිල්ලා නේද උදේ පාන්දර නැගිටගෙන එහෙම ඕනේ නේද දැන් කෙලින්ම 7:00ට නැගිට්ටාම පොඩ්ඩක් වෙලා ඉඳලා නේද පන්තියට සහභාගී වෙන්න පුළුවන් 8ට වැඩිපුර කාලයක් තියෙනවා පාඩම් කරන්න සමහර ළමයි පන්ති ඇවිල්ලා ගෙදර යද්දිම පැය 3ක් විතර යනවා සමහර ළමයිට සාමාන්‍ය මමත් නුගේගොඩ පන්තිය කරලා ගෙදර යද්දි පැය එකමාරක් දෙකක් වගේ යනවා ගෙදෙට්ට එන්න. හරිද? ඒ කාලයත් ඉතුරු කරගෙන ඕගොල්ලන්ට වැඩිපුර වැඩ කොටසක් කරන්න පුළුවන් මට. ඒතර ඕගොල්ලන්ටත් ඒ වගේම තමයි. කාලය ඉතුරු වෙනවා. කොහොමත් ඕගොල්ලෝ මං හිතන්නේ පන්ති ගිහලා ආපු ගමන් කෙලින් පාඩම් කරන්නේ නැහැ නේද? ටිකක් වෙලා ඉඳලා නේද? එහෙමනේ පාඩම් කරන. ඒතර ඒ කාලයත් ඉතුරු වෙනවා. හරිද? හරිට ඒ වාසි ටික අරගෙන නේද? අවාසි ටික අඩු කරගෙන අපි වැඩ ටික කරන් යමු. right. ඊට පස්සේ එක බලන්න. ඊට පස්සේ එක මොඩියුලස් එක. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. WhatsApp වලින් දාන්නත් පුළුවන්. නැත්නම් Zoom එකෙන් දාන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. right. ඊට පස්සේ තියෙන මොඩියුලස් එක මම කිව්වා මොඩියුලස් කියන්නේ මොකද්ද? ඉතිරිය. හරිද? අපි බෙදුවට පස්සේ ඉතිරි වෙන ගාන. දැන් අපි මොකද්ද? දෙකේ පාදයට හරවද්දි බයිනරි කරද්දි හරිද මොනවද කරන්නේ? 20 තියෙනවා. 20 ගත්තොත් දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද 10යි. ඉතුරු බිඳුවයි. එහෙම දානවා නේද? දැන් 5 තිබ්බොත් එහෙම 5 දෙකෙන් බෙදනවා. 5ට දෙකේව 2යි ඉතුරු 1යි. අර ඉතිරිය ගන්නෙ. හරිද? අන්න ඒ වගේ තමයි මේකත් වැඩ කරන්නේ. හරිද? සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඒකේ ඉතිරි වෙන ගාන තමයි මෙතන පෙන්නන්නේ. හරිද? අපි 100 අරගෙන 30න් බෙදුවොත් 100ට 30ව කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරිද? 100ට 30ව කීයක් තියෙනවද? 3ක්. හරිද? 100ට 30ව 3ක් තිබ්බට පස්සේ උත්තරේ එන්නේ 90යි.
හරිද? 30 වරක් 3 90යිනේ. එතකොට ඉතුරු වෙනවා කීයද 10ක්. තේරෙනවද? ඒතර මම මෙතන ගැහුවොත් එහෙම 100 මොඩියුලස් 30. 130න් බෙදුවාම කීයක් දෙන්නේ 3යි. 3 වරක් 30 90යි. ඉතුරු වෙනවා කීයද 10ක්. දැක්කද? උත්තරේ 10යි කියලා ආවා. දැක්කද? right. එහෙනම් හිතන්න ඔයාලා ලියන්න එපා. හිතන්න. 5 තියෙනවා මොඩියුලස් 2. උත්තරේ එන්නේ කීයද? 1යි. නේද? 5 2කින් බෙදුවාම දෙවරක් 2 4යිනේ එකක් ඉතුරුයි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? 5 මොඩියුලස් 2.0. ඉස්සෙල්ලා වගේම හිතන්න. right. 5 2කින් බෙදලා ඉතුරු වෙනවා කීයක්ද? 1ක්. දශම කොටසකුත් එක්ක තියෙන නිසා උත්තරේ දශම සහිතවම එනවා. හරිද? උත්තරේ මොකක්ද එන්නේ? 1.0. ලියා ගන්න. 1.0. 1.0. ඊට පස්සේ තියෙනවා 2 5න් බෙදන්න. 2 5න් බෙදන්න. ඔන්න නේද? අමාරු වෙන තැන. 2 5න් බෙදුවාම ඉතිරි කීයද කියලා ගොඩක් අය දන්නේ. මම දන්නවනේ ඉතින් සාමාන්‍ය ළමයිගේ හැටි. නේද? right ඔන්න බලා ගන්න 2 5න් බෙදුවාම ඉතිරි කීයද කියලා. right. දෙකක් තියෙනවා. හරිද? අපි හිතමු මොනවා හරි right අපි හිතමු ඔයාලගේ ගෙදර පූසෙක් ඉන්නවා පැටවු දානවා. තේරෙනවද? පූසා පැටවු දානවා. මේ ඉන්න පූසා. right පූසෙක් ඉන්නවා. ඌ පැටවු දානවා. හරිද? දැන් පූසා පැටවු දාන්නෙද්දි නේද? යාළුවෝ ඉල්ලනවා නේද? මට පූස් පැටියෙක් ඕනේ කියලා. හරිද? යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. හරිද? යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම කියනවා මොකද්ද? ඔයාගේ හොඳම යාළුවෝ 5 දෙනා මට පූස් පැටියෙක් ඕනේ කියලා. දැන් ඒතර පූසා පැටව ගහන්න ඉන්නවා. එතකොට දැන් යාළුවෝ 5 දෙනාම පූසා ඉල්ලනවා. ඒ 5 දෙනෙක්ට බෙදලා දෙන්න එපා. පූසා වුණ පැටව දානවා. පූසා දාන්නේ පැටව දෙන්නයි. හරිද? පූසා දාන්නේ කීයද? පැටව දෙන්නයි. 5 දෙනෙක්ට බෙදන්න පුළුවන්ද? දෙන්නව බෑනේ නේද? භාගේ භාගේ බෙදන්න පුළුවන්ද? බෑනේ. right. පූස් පැටව දෙන්නයි ඉන්නේ 5 දෙනෙක්ට බෙදන්න බෑ. මෙහෙම බෙදලා දෙන්න බෑනේ. right. මොනවද වෙන්නේ? ඔයාට පූස දෙන්නෙක් ඉතුරු වෙනවා. තේරෙනවද කියන එක? පූස දෙන්නෙක් ඉන්නවා බෙදන්න ඕනේ 5න්. කීයක් ඉතුරු වෙනවද? 2 5න් බෙදන්න බෑ. පිළිතුර උත්තරේ කීයද? 2යි. තේරෙනවද කියන එක? අන්න එහෙම තමයි උත්තරේ ගන්න. එහෙනම් කියන්න බලන්න 2 5න් බෙදුවාම උත්තරේ මොකක්ද දෙන්නේ? 2 5න් බෙදුවාම පිළිතුර 2 5න් බෙදුවාම පිළිතුර කීයද? 2යි. එතන ලියා ගන්න උත්තරේ 2යි. ඉතිරිය 2යි. දෙක දැක්කනේ. 2 5න් බෙදුවට පස්සේ බෙදන්න බැරි නිසා ඉතුරු වෙනවා 2ක්. තේරෙනවද කියන එක? හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? එක්ස්පොනන්ට් එක. නේද? බලය. ඒක ලියා ගන්න මොකද්ද එතන තියෙන්නේ? 3 ස්ටාර් මාක් දෙකකුයි 4යි තියෙන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? 3 4 වෙනි බලය. එතන වරහන් ඇතුළේ ලියන්න 3 4 වෙනි බලය. ඔන්නෝම ලියා ගන්න. පිළිතුර කියන්න බලන්න 3 4 වෙනි බලය. 3 4 වෙනි බලය. 81යි උත්තරේ එන්නේ. 3 4 වෙනි බලය කියන එක දන්නව නේද? 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. right. උත්තරේ 81යි ලියා ගන්න බලන්න. ලේසිද නැද්ද? ලේසිද නැද්ද? ලේසි නේද? බාන හොඳයි ළමයි සමහර අය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සීල් ගන්න යන්නෙත් නැතුවද ඇවිල්ලා තියෙනවා සමහර ළමයි. මට පේනවා.
ඔයගොල්ලෝ errors තියෙනවා නම් එවන්න මම ඒවා කියන්න මොනවද කියලා type කරපු එකත් එක්ක මේවන්නේ error එක විතරක් බලලා කියන්න බෑ. පූර්ණ එවලා තියෙනවා එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා type කරලා තියෙන්නේ editor එකේ. හරිද? ඔයාට මගේ වගේ shell එකේ type කරන්න ඕන නම් ඔයා ඔය menu එකේ තියෙනවා interpreter කියලා එකක්. ඒකේ type කරන්න ගන්න. නැත්තම් ඔහොම ඔයා නිකන් type කරනවා නම් ඔයා නිකන් මෙහෙම කරලා තියෙනවා. ඔයා editor එක අරන් 1 ධන 2 කියලා type කළා. හරිද? ඒතර ඕක print එකක් නැතුව වැඩ කරන්නේ නැහැ editor එකේ. මෙහෙම print එකක් දාන්න ඕනේ. ඔය මං කරා වගේ වාට ෆෝන් එකෙන් කරන්න ඕන නම් ඕකේ මෙනු එකක් තියෙනවා. ඔය PyCharm එක නෙගොල්ලෝ නෑ PyCharm නේ මොකද්ද? PyDroid කියන එකනේ යූස් කරන්නේ නේද? ඒකේ මෙනු එකේ තියෙනවා interpreter කියලා. ඒ interpreter එකේ මම මේ ගැහුව විදිහට commands ගහන්න පුළුවන්. මේ විදිහට command ගහන්න පුළුවන්. මේක නැතුව. right? තේරෙනවද? ඉස්සරහට අපි මේ විදිහටමයි ගහන්නේ. editor එකේ තමයි අද දැන් තව චුට්ටකින් ටිකක් අමාරු programs ටිකක් ලියනවා. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ මොකද්ද? editor එක. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. dictionary කරලා නැහැ සමහර අයට. මම ඒක කරන්නම්. dictionary. ඒක ඉස්සරහට මේ අනිත් ඒවාත් එක්ක පැටලෙන්නේ නැහැ. ඒකින්ද බය වෙන්න එපා. dictionary කියන data type එක සමහර අයට උගන්වලා නැහැ. සමහර අයට කරලා ඇති. හරිද? ඕකේද? right ඊට පස්සේ අපි යන්නේ සම්බන්ධක කාර්යයක් වෙන. ඒ කියන්නේ relational operators තියෙනවා. comparison operators කියලාත් අපි කියනවා. ඔන්න බලන්න. පෙරලගන් ටියුට් එක relational operators. මේක කියන්නේ මොකද්ද? relational operators ගත්තොත් එහෙම එකෙන් කරන්නේ දත්ත අතර සංසන්දනයක් කරනවා. හරිද? 20යි 2යි සංසන්දනයක් කරනවා. මොකද්ද ලොකු සමානද? හරිද? ඒ වගේ සංසන්දනයක් කරනවා. හරිද? කම්පෙයාර් කරලා ඉවරලා ඒකට උත්තර දෙකක් එන්න පුළුවන් කම්පෙයාර් කරලා. එක්කෝ true කියලා කියනවා නැත්නම් false කියලා කියනවා. හරි? සත්‍යයි හරි අසත්‍යයි කියලා හරි තමයි මේකේ output එක එන්නේ. තේරුණාද? right. එහෙනම් ඒක පෙරලා ගන්න ටියුට් එකේ මෙතන තියෙනවා මොකද? relational operators කියලා. මෙන්න මෙතන පෙරලා ගන්න. අපි ඒකට උත්තර ලියමු. හරි. එතන මේ ඔපරේටර්ස් වලින් කම්පෙයාර් කිරීමක් කරන්නේ සංසන්දනය කරනවා. හරිද? සංසන්දනය කළා උත්තර දෙකකින් එකක් දෙන්නේ. මොකක්ද? එක්කෝ true නැත්නම් false. ඔය true false කියන්නේ Python වල තියෙන data type එකක්. හරිද? boolean ඔය දන්නව නේද? බූලියානු බීජය ගණිතය අපි ඉගෙන ගත්තා boolean laws නේද? ඒතර අපි කතා කරා බූලියානු බීජය ගණිතයේදී බූලියානු නේද බීජ ගණිතයේදී බූලියන් ලෝස් වලදී අපිට එක මොන හරි වේරියබල් එකක් ගත්තොත් හරිද අපි හිතමු x කියලා හරිද නැත්නම් x බාර් කියලා ගමුකෝ හරිද ඒකට තියෙන්න බලන්න අගයන් දෙකයි තියෙන්නේ මොනවාද true එකයි false එකයි හරිද ප්‍රතිවිරුද්ධ අගයන් දෙකක් තියෙන බිංදුව එක කියන්නේ ඒ වගේ තමයි true false right සත්‍ය අසත්‍ය true false ඒතර ඒ වගේ තමයි මෙතෙන්දිත් කම්පෙයාර් කළා. හරිද? මෙතන තියෙන මේ ඔපරේටර්ස් වලින් අපිට කම්පෙයාර් කරලා ඉවරලා උත්තරයක් ගන්න පුළුවන්. ඒ උත්තරේ හැම වෙලෙම එන්නේ මොනවා විදියටද? එක්ක true නැත්නම් false. හරිද? මේ දෙකෙන් එකක් එන්නේ. හරිද? ඒක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ඔන්න බලා ගන්න. එහෙනම් මෙතන තියෙනවා මුලින්ම බලන්න මොකද්ද මුලින්ම තියෙන්නේ කියලා? සමානද බලන එක නේද? සමානද. එතන සිංහලෙන් ලියා ගන්න සමාන බව කියලා. සමාන බව. equality කියලා තියෙනව නේද? එතන ඉස්සරහින් ලියා ගන්න සමාන බව. ඕකෙන් බලන්න මොකද්ද? සමාන බව. සමාන කිරීම දෙකක් තියෙන්නේ එකක් නෙමෙයි. මේකේ අදහස මොකද්ද? සමාන බව. මේකේ අදහස මොකද්ද? x සමානයි 20යි. x වලගේ 20යිලු. හරිද? ඒකෙන් කරන්නේ ආදේශ කිරීමක්. x වලට ආදේශ කරනවා, assign කරනවා. හරිද? ආදේශ කරනවා, assign කරනවා. මේකට කියනවා assign operator එක. තේරෙනවද? ආදේශ කිරීමේ කාරකයක්. මේ තියෙන මොකද්ද? ආදේශ කිරීමක්. ආදේශ කිරීමක්.
assign කරනවා. තේරෙනවද? assign කරනවා ආදේශ කිරීම. මේ මොනවද මේ කරන්නේ? compare කිරීමක්. ඔය දෙක පැටලෙනවා. ඒක නිසා මම මෙහෙම ලියලා පෙන්නන්නේ. හරිද? මේ තියෙන comparison operator එකක්. ඒ කියන්නේ මොකද්ද? සංසන්දනය කරනවා. මෙතන කරන්නේ මොකද්ද? ආදේශ කරනවා. x ට 20 කියනගේ ආදේශ කරනවා. මෙතන මොනවද කරන්නේ? x කියාගේ 20ද කියලා බලනවා. compare කරලා බලලා උත්තර දෙකකින් එකක් දෙනවා. මොකද්ද? ඔව් සහ නැහැ. නේද? සත්‍ය අසත්‍ය කියන එක නේද? උත්තර දෙකකින් එකක් දෙනවා. හරි true false කියන එකෙන් එකක් දෙනවා. තේරෙනවද? හරි. එහෙනම් බලා ගන්න. ස්ක්‍රීන් එක ફોකස් කරනවා වැඩිද මන් දන්නේ නැහැ. නිකන් ගැස් වෙනවා වගේ මට පේනවා. හරි. එහෙනම් මේ තියෙන assign operator එක මම ඒක මකනවා. හරිද? ඔන්න බලා ගන්න. සංසන්දනය කරන්න යන්නේ compare කරන්න යන්නේ මොනවද ඒ compare කරන්න යන්නේ 2යි 8යි. කියන බලන්න 2යි 8යි සමානද? 2යි 8යි සමානද? නෑ නේද? 2යි 8යි සමාන නෑ. එහෙනම් මේකට උත්තරය එන්නේ මොකද්ද? true the false. false. එහෙනම් ඉස්සරහින් ලියන්න false. false ලියද්දි විශේෂ ක්‍රමයක් තියෙනවා false ලියන. පළවෙනි අකුර capital ලියන්න ඕනේ නැත්නම් වැරදි. false. ලස්සනත් අකුරෙන් ලියන්න බලන්න. false කියලා. ලියන පිළිතුර false කියලා. පළවෙනි අකුර capital ඕනේ අනිත් ඒවා simple තියෙන්න ඕනේ. නැත්නම් වැරදි. තේරෙනවද කියන එක? තේරුණාද? හරි. right 2යි 8යි compare කරොත් ඒකේ උත්තරේ එන්නේ false කියලා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? A සහ B. A B මොනවා කරනවද? compare කරනවා. A B මොනවා කරනවද? compare කරනවා. right තෝරාගත්ත අයගෙන් ප්‍රශ්න අහනවා තව චුට්ටකින් ඈ. කට්ටිය ඉන්නවද බලමු. right A B compare කරනවා කියන බලන්න A සහ B කියන්නේ සමානයිද? නෑ නේද? A B ගත්තොත් නේද? සමාන දෙන්නම නෑ. සමාන නෑ. A කියන්නේ වෙනම අක්ෂරයක් B කියන්නේ වෙනම අක්ෂරයක්. සමාන නෑ. ඔයා දන්නා සාමාන්‍යයෙන් A B C D ඔය වගේ තියෙනව නේද? අක්ෂර තියෙනවනේ. ඒවට තියෙනවා ඕඩර් එකක් පිළිවෙලක් තියෙනවා. මම ඒක කියා දුන්නා. මොනවද කියන බලන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙන්න මෙහෙම තමයි මේ අක්ෂර ටික යන්නේ. A B C නේද? ඔහොම ගිහලා Z වෙනකන් යනවා කැපිටල් සෙට් එක. මම කියා දුන්නා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ එනවා මොකද්ද? simple A B C D E F G H ඔහොම එනවා Z වෙනකන්. ඔන්න ඔය පිළිවෙලට තමයි සාමාන්‍ය අක්ෂර අපි Python වලදී හඳුනාගන්නේ. ඒතර මේ අක්ෂර මත අගයක් තියෙනවා. මෙතන අගය අඩුයි එන්න අගය වැඩි වෙනවා. දැන් අපි හිතමු මේක බිංදු වෙනි අක්ෂරය කියලා හිතමු. මේ තියෙන්නේ පළවෙනි අක්ෂරය, දෙවෙනි අක්ෂරය, තුන්වෙනි අක්ෂරය, හතරවෙනි. ඔහොම යද්දි වැඩි වෙනවා එන්න. අගය වැඩි වෙනවා. මම මේක ඇඳ ගන්නත් දුන්නා ටියුට් එකේ තැනක. හරිද? කලින් සතිවල ආපු ළමයි දන්නවා ඒක. සාමාන්‍යයෙන් අර max එක හොයද්දි string අන්තිමට උගන්වලා max කියන එක හොයද්දි මම මේක දුන්න ඇඳ ගන්න කියලා. right? එන්න අගය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරිද? මේ තියෙන්නේ අඩු අගයක් එන්න වැඩි වෙනවා. හරිද? capital A වලට වැඩිය simple A ලොකුයි. හරිද? අගය වැඩි මේකේ. එහෙම තමයි සාමාන්‍ය Python වල නේද? මේ අක්ෂර වලට අගයන් දීලා තියෙන්නේ. ඒතර ගත්තොත් A සහ B කියන්නේ වෙනස් අගයන් තියෙන දෙකක්. මේ Aට වඩා B ලොකුයි. එහෙම තමයි එන්නේ. Bට වඩා C ලොකුයි. Z එක ලොකුයි. ඊට වඩා මේ simple A ලොකුයි. හරිද? ඊට වඩා simple B ලොකුයි. මේ එන්න ලොකු වෙන අගයන්. එතකොට මේ කියන කතන්දරේ වැරදි. තේරුණාද? A සහ B සමානයි කියන එක වැරදි. එහෙනම් අපි මෙතන false කියලා ලියන්න ඕනේ. මෙතන ලියන්න බලන්න false. වැරදි. right? හරියට ලියන්නේ capital වෙන්න ඕනේ පළවෙනි අකුර. අනිත් එක්කම simple තියෙන්න ඕනේ මේකේ. නැත්නම් වැරදි උත්තරේ. true ලියද්දිත් එහෙමයි. right. ඊට පස්සේ මොකද තියෙන්නේ? දෙක අසමාන. හරිද? එතන ලියා ගන්න අසමාන බව කියලා. සිංහලෙන් ලියා ගන්න අසමාන බව. අසමාන බව.
අන්න බලන්න ඊට පස්සේ තියෙන එක අසමාන බව. ලිව්වද අසමාන බව කියලා? එක අසමානයිලු දෙකට. තමයි එක අසමානයිලු කාටද? දෙකට. 1යි 2යි අසමානයිලු. සත්‍යද නැද්ද? ඔව්නේ නේද? 1 සහ 2 කියන්නේ නේද? වෙනස්. එහෙනම් අපිට මේකට සත්‍යයි කියලා කියන්න පුළුවන්. true. capital T ලියලා අනිත් ටික simple ලියන්න. ලස්සනට ලියන්න බලන්න. 2යි 1යි අසමානයි. ඔව්. true. ඊට පස්සේ greater than operator එක. විශාල බව greater than කියන්නේ මොකද්ද? විශාල බව. right? විශාල බව මේකේ හංගවන්නේ. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. 5 විශාලයිලු 2කට වඩා. 5 විශාලයිලු 2කට වඩා. ළමයා 5 විශාලයිලු 2කට වඩා. සත්‍යයි නේද? true. ලියන්න true කියලා. ඔව්නේ true කියලා ලියන්න. capital T දාන්න ඕනේ. නැත්තම් පිළිතුර වැරදි. අන්න එක කියන්නේ චූටි චූටි දේවල් තියෙන ඔළුවේ තියාගන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අර දශම කොටසක් කරනවා නම් උත්තරේ දශම විදියට එන්නේ. right? බෙදීමක් තියෙනවා නම් දශම විදියට එන්නේ. චූටි දේවල්නේ. right? ඒවා සටහන් කරලා තියාගන්න. මෙතන true false ලියද්දී අනිවාර්යෙන් capital T ලියන්න ඕනේ පළවෙනි අක්ෂරය, capital F ලියන්න ඕනේ පළවෙනි අක්ෂරය. තේරුණාද? හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා A ලොකුයිලු B ට වඩා. capital A ලොකුයිලු B ට වඩා. capital B ට වඩා. සත්‍යද නැද්ද කියන බලන්න. සත්‍යද නැද්ද? capital A ලොකුයිලු B ට වඩා. අපි දන්නවා මේ පැත්තට යන්නේ අගයන් වැඩි වෙනවා. හරිද? A ට වඩා B ලොකුයි. හරිද? ඒක ලොකුද B ට වඩා නැහැ. වැරදි. එහෙනම් මේක false කියලා එන්නේ. හරිද? මම මෙහෙම ලියද්දි මොනවා හරි ගැටලුවක් සිද්ධ වෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ එක capital A ලොකුයිලු simple A ට වඩා. capital A ලොකුයිලු simple A ට වඩා. capital A එක ලොකුයිලු simple A එකට වඩා. right? ඕද නැද්ද? කියන බලන්න. capital A එක ලොකුයිලු simple A එකට වඩා. වැරදි නේද? capital A එකට වඩා simple A එක ලොකුයි. මේ එන්න ලොකු වෙනවා. right? එහෙනම් මේක වැරදි. right? වැරදි නේද? වැරදි. නෑ. ඒක අනිත් පැත්තට දීලා තියෙන්නේ නේද? දුරනේ තියෙන්නේ. ඉතින් කොහෙද මට පේන්නේ නැහැ. චුට්ටක් ඉන්න. දැන් අපි ඉන්නේ less than එකේ නේද? කුඩා බව. මොනවද මම කරගත්තේ? greater than දෙකම සාකච්ඡා කරා නේද? greater than එකේ දෙකම මම සාකච්ඡා කරානේ. ඔව් less than එකට එන්න ඕනේ දැන් නේද? හරි මේකට එන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ තියෙන less than කියන්නේ මොකද්ද? කුඩා බව. කුඩා බව. ඒකේ කියනවා මොකද්ද? 5 අඩුයිලු 2ට වඩා. 5 2ට වඩා අඩුයිද? නැහැ නේද? 5 2ට වඩා අඩු නැහැ. එහෙනම් මොකද්ද උත්තරේ ඉන්නේ? false. මේ හැම එකක්ම ඔයගොල්ලෝ පැට්‍රිකලි කරලා බලන්න. ඒතර තමයි මතක හිටින්නේ. තේරුණාද? පාඩම් කරන්න දෙයක් නැහැ නේ මේකේ. පැට්‍රිකලි කරා නම් 2-3 පාරක් නේද? ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා A කුඩයිලු B ට වඩා. හරිද බලන්න? හරි නේද මේ? එන්න ලොකු වෙනවා. ඒතර B ලොකුයි A ට වඩා. හරි මේක සත්‍යයි. ලියන්න true කියලා. true. ඊට පස්සේ කියනවා capital A එක කුඩයිලු simple A ට වඩා. හරි නේද ඒක? right? එන්න ලොකු වෙනවා. මේ තියෙන්නේ මේ
කැපිටල් A එක තියෙනවා ඊට පස්සේ කැපිටල් ටික ඉවරලා තමයි සිම්පල් ඒවා යන්නේ. හරිද? සිම්පල් ඒවා ලොකුයි සාමාන්‍ය කැපිටල් ඒවාට වඩා. එහෙනම් මේක සත්‍යයි. හරිද? මේකට වඩා මේක ලොකුයි. සත්‍යයි. right? true. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? Z එක නේද? Z එක තියෙනවා. ඒක කුඩයිලු ඊට වඩා. හරි නේද? මේක නේද? මේකට වඩා පොඩි. දන්නව නේද? කැපිටල් Z එකට පස්සේ තමයි නේද? සිම්පල් A එන්නේ. හරි නේද? ඒක සත්‍යයි. true. true. මේක ලියාගත්තනේ පැත්තකින්. ඔක මම කලින් ටියුට් එකේ පැත්තකින් ලියා ගන්න කියලා කිව්වා. හරි. ඊට පස්සේ තියෙන්නේ greater than or equal. ඒ කියන්නේ මොකද්ද? විශාල හෝ සමාන බව. විශාල හෝ සමාන බව. හරිද? විශාල වෙන්නත් පුළුවන් නැත්නම් සමාන වෙන්නත් පුළුවන්. දෙකෙන් එකක් තිබ්බහම ඇති. හරිද? right. එහෙනම් ඒක බලන්න. විශාල හෝ සමාන බව greater than or equal. greater than or equal මොකක්ද තියෙන්නේ? පහ විශාල හෝ සමානයිලු දෙකට. හරිනේ. පහ සමාන නැහැ නමුත් විශාලයි. සත්‍යයි. true. right true. ඊට පස්සේ කියනවා දෙක අඩු හෝ සමානයිලු දෙකට. දෙක දෙකට අඩු නැහැ නමුත් සමානයි. right එහෙනම් හරි. සමාන හින්දා මේක සත්‍යයි. true. තේරෙනවද මේ ටික? ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. ප්‍රශ්න තියාගන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. හරි ඊට පස්සේ වැදගත් එකකට යන්න තියෙන්නේ. ඒක බලා ගන්න. එර එකක් කියලා දෙනවා ළමයි ඒක ටයිප් කරපු එකත් එක්ක එවන්න මට ඒතර බලා ගන්න ලේසි. ටයිප් කරපු එක එර කෝඩ් එකයි දෙකම. නැත්නම් ටයිප් කරපු එක විතරක් එවුවත් මට එර එක කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ එකට යමු අපි එනම්. ඔන්න වැදගත් එකක් තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ තාර්කික කාරක logical operators. මේ ටික නම් මම හිතනවා ඔයාලා දන්නවා ලේසියෙන්ම. මෙතෙන්දිත් ඔතන උඩ දාලා තියෙනවා දැක්කද? මේ variable දෙකේ අගය true false කියලා හිතන්නලු. ඒ කියන්නේ A කියන්නේ true, B කියන්නේ false කියලා හිතලා මේවට උත්තර ලියන්න තියෙන්නේ. හරි ඔතන දීලා තියෙනවා දැක්කද? assume කරන්න කියලා තියෙනවා මොකද්ද? A කියන්නේ true, B කියන්නේ මොකද්ද? false කියලා හිතලා තමයි මේක කරන්න ඕනේ. හරිද? ඔයාවක රන් කරලා බලනවා නම් මුලින්ම මේ කෝඩ් එක උඩින් ලියා ගන්න ඕනේ. හරිද? ඔක රන් කරලා බලනවා නම් මුලින්ම ලියා ගන්න ඕනේ. A සමානයි true. B සමානයි false. අර වගේම කැපිටල් අකුර මුල තියලා ගහන්න ඕනේ නැත්නම් වැඩ කරන්නේ නැහැ. අනිත් එක මොනවද දාන්නේ නැද්ද? අර ස්ට්‍රින්ග් එකක් හදලා දිනා අපි මේව දානවනේ.
x සමානයි හායි. මෙහෙම ලියන්නේ නැහැ නේ. මෙහෙම දානවනේ. මෙතන දාන්න එපා. එහෙම දැම්මොත් මේක string එකක් වෙනවා. boolean values වල තියෙන්න පුළුවන් true false වගේ දෙක විතරයි. ඒක මෙහෙමම ලියන්නේ. හරිද? මේ වගේ මොනවද දාන්නේ නැද්ද? මේ double quotation නැත්නම් single quotation ඒව මොකුත් දාන්නේ නැහැ. තේරෙනවද? ඔය නේද නිතරම මම ඔය කියන්නේ මොන හරි දෙයක් වැදගත් තියක් තිබ්බොත් එහෙම සමානලට ඔක ටියුට් එකේ ලියලා තියෙන්නත් පුළුවන්. නමුත් සටහන් කරගන්න පැත්තකින්. හරිද? එතකොට බලන්න මේකේ තියෙන A කියන එක true කියලා දිනවා B කියන්නේ මොකද්ද false කියලා දීලා තියෙනවා. අපි නම් මේකේ output ලියමු. හරිද? චුට්ටයි තියෙන්නේ මේ ටික විතරයි. හරි. ඔන්න බලන්න. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් AND එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දන්නවා. හරිද? AND එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? AND එකේදී true වෙන්නේ හරිද? AND එක අපි ගත්තොත් එහෙම AND එකේදී true වෙන්නේ මේ පැත්තත් true ඇවිල්ලා මේ පැත්තත් true ඇවිල්ලා ආවොත් තමයි මෙතන true වෙන්නේ. තේරෙනවද? AND එක කොහොමයි ක්‍රියාත්මක වෙන්නේ? තේරෙනවද කියන එක? හරිද? ඔන්න ඔහොමයි AND එක ක්‍රියාත්මක වෙන්නේ. true සහ true තිබ්බොත් තමයි true වෙන්නේ. දන්නව නේද? 1 ආවොත් තමයි මොකක් වෙන්නේ දෙකෙන්. මේ AND gate එකනේ දන්නව නේද? නේද? මේ වෙද්දී ඒව දැනගෙන ඉන්න ඕනේ හොඳට. right? ඒවා බැයි නම් හරි දුර්වලයි ඈ. එතකොට O කියන්නේ මොකද්ද? O එක ඔයාලා දන්නවා. O එකේදී false වෙන්නේ false ආවොත් විතරයි. හරිද? false ආවොත් විතරයි false වෙන්නේ. මොකද්ද? O එක. දන්නවනේ ඔක නේද? not එකක් දන්නවා. හරිද? not එකෙන් මොකද්ද වෙන්නේ? not true කියන්නේ මොකද්ද? false කියන එක. true නෙමෙයි නම් මොකද්ද? false. හරිද? true කියන එක අනිත් පැත්ත හරනවා. හරිද? not කියන්නේ මොකද්ද? ඒ තියෙන value එක අනිත් පැත්ත හරනවා. true නම් false කරනවා, false නම් true කරනවා. එහෙනම් දැන් ඔතන ඉස්සරහින් ලියන්න බලන්න මේවට එන අගයන් මොනවද කියලා. ලියන්න බලන්න, තනියෙන් කරන්න බලන්න. තනියෙන් කළා පොඩි ෆොටෝ එකක් ගහලා මට එවන්න බලන්න WhatsApp එකට. මම එතකොට බලන්නම්. තනියෙන් කරන ඔය ටික පැන්සලෙන් කරන්න පුතා. පෑනින් පස්සේ චෙක් කරලා දාගමු.
ඔය සමහර අය වල තියෙනවා බලමු. සුමුදුනිය වල තියෙනවා. හරියගේ ඔක්කොම යසිත් ඒවල ඩිලීට් කරලා තියෙනවා. ඒක මට බලා ගන්න දෙන්නේ. පෑනින් කරලා ඉවන්නේ. ඔක්කොම පෑනින් තමයි ඉතින් පණ්ඩිතයින් ළමයි. දසුනි ඒවල තියෙනවා. යාගේ මම හිතන්නේ හරියට. හරි. හරි අපි එනක සාකච්ඡා කරමු. පුළුවන් වෙන්නේ නොනේ කරන්න මහ ලොකු දේවල් නෙමෙයි ඔලේසි. කිත්මිය වෙලා තියෙනවා එයාගේ හරි. අමන්දි චතුරිකා චතුර්දා සෙට් එක කලන පූර්ණ ගොඩක් අය වෙලා තියෙනවා. මට මේ හරි ඒවලා තියෙනවා කියන්නේ හොඳයි. ඒ කියන්නේ කරනවනේ. කරන්න තමයි ඕනේ. රයිට් අපි දැන් සාකච්ඡා කරමු. හරි. බලන්න එකේ පළවෙනියට තියෙන්නේ මොකද්ද කියලා. පළවෙනියට තියෙන්නේ මේ දෙක තියෙන්න ඕනේ. මේ දෙක තියාගන්න ඕනේ. නැත්තම් බෑන් කරන්නේ නේද? මේ අගයන් වලට අනුව තමයි මම වැඩි කරන් යන්නේ. right. එතකොට A කියන්නේ true, B කියන්නේ false. මුලින්ම තියෙන මොකද්ද? A and B. A and B. right. A and B. එතකොට A and B කියන්නේ මෙතෙන්දී A කියන්නේ true නේ, B කියන්නේ false. true සහ false આવොත් AND එකකදී output එක එන්නේ මොකද්ද? false. එහෙනම් මේකේ output එක එන්නේ මොකද්ද? false. false කියන output එක එන්නේ. තේරෙනවද? මෙතන තියෙන්නේ true, මෙතන තියෙන්නේ false නේද? බිඳුවයි එකයි AND කරාට පස්සේ මොකක්ද එන්නේ? බිඳුවනේ. ඒ වගේ තමයි. true false AND කරොත් false එන්නේ. හරිද? ඔය තියෙන්නේ මොකද්ද? අර AND gate එකේ ක්‍රියාවලියම තමයි. හරිද? right. ඊට පස්සේ එකේ තියෙනවා පහලින් 5 වැඩිවිලු 1ට and 4 වැඩිවිලු 1ට. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? comparison එක. comparison operator එකක් නේද? මේ සංසන්දනය කරලා බලනවා. මේක සත්‍යද කියන්නේ මුලින්ම? මේක සත්‍යයි නේද? 5 වැඩි, ඒ කියන්නේ true. මේ පැත්ත ගත්තොත් ඒකත් true. ඒතර true and true කියන්නේ මොකද්ද? සත්‍යයි සත්‍යයි වැඩි කරොත් මොකක්ද වෙන්නේ? සත්‍යයි සත්‍යයි and කරොත් මොකක්ද වෙන්නේ? නැත්තම් 1යි 1යි and කරොත් මොකක්ද වෙන්නේ? උත්තරේ 1යි. ඒ කියන්නේ මොකද්ද? true. මේකට උත්තරේ එන්නේ true. ලියා ගන්න උත්තරේ true. පිළිතුර true. ඊට පස්සේ තියෙන්නේ O එක. ඊට පස්සේ O එක තියෙනවා. A O B. A O B. O කියන්නේ එකක් හරි එක තිබ්බොත් ඇති. එකක් හරි true තිබ්බොත් ඇති true වෙනවා. right. මේක true, මේක false. O කරොත් මොකද වෙන්නේ? උත්තරේ එනවා true කියලා. හරිද? එකක් හරි true තිබ්බොත් උත්තරේ true වෙනවා. right.
ඊට පස්සේ තියෙන්නේ not a. not a. a කියන්නේ මොකද්ද? a කියන්නේ true කියන එක. right? a කියන්නේ true කියන එක, not a කියන්නේ false එන්නේ. තේරුණාද? ගාලා බලන්න. තේරුණාද කියන එක? right. ඊට පස්සේ තියෙනවා not එක කියලා. අපි සාමාන්‍යයෙන් එක කියන්නේ true නේ නේද? එහෙනම් not එක කියන්නේ false. හරිද? not එක කියන්නේ මොකද්ද? එක කියන්නේ true නේ, right? එහෙනම් not එක කියන්නේ මොකද්ද? බිඳුව කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? false. මෙතන a කියන්නේ true නිසා not a කියන්නේ ඒක false. මේ දෙකම false එන්නේ. හරිද? a කියන්නේ true, not a කියන්නේ false. එක කියන්නේ true, not එක කියන්නේ මොකද්ද? false. තේරුණාද? හරි. ඊට පස්සේ ඊළඟ කොටසට අපි යමු. ඊළඟ කොටසට යමු. හරි. ඊට පස්සේ තියෙන්නේ බිටු අනුසාරිත මෙහෙයුම්. බිටු අනුසාරිතයව තියෙන්නේ. ඒක චුට්ටක් තියන්න. ඒක චුට්ටක් තියලා ඊළඟ එකට යන මේකේ මොකක් හරි printing mistakes වගේක් තිබ්බා. මට ඒක මාක් කරගන්න බැරි වුණා. බිටු අනුසාරිත මෙහෙයුම් ටික මම කියලා දෙන්නම්. මේක චුට්ටක් තියලා ඔගේ තියෙන අපි උගන්ලා තියෙනවා. හරිද? බිටු අනුසාරිත මෙහෙයුම් තුන්වෙනි පාඩමේදීත් උගන්ලා තියෙනවා. අර බිට් එක අරන් වෙනම කරන්න තියෙන දෙකේ පාදේ අරන්. හරිද? මේක මම පසුව සාකච්ඡා කරන්නම්. මේක දැනට තියලා ඊළඟ මාතෘකාවට යමු. ඊට පස්සේ තියෙන්නේ වැදගත් මාතෘකාවක්. කාරක ප්‍රමුඛතාවය. කාරක ප්‍රමුඛතාවය. හරිද? operator precedence එක. right? ඔන්න බලාගන්න. right? මේක වැදගත් එකක්. මේකෙන් සාමාන්‍යයෙන් exam එකේ MCQ එකක් එන්න පුළුවන්. හරිද? ඔන්න නම් හොඳින් බලාගන්න. කාරක ප්‍රමුඛතාවය. හරි. දැන් අපි ගණිතය ගත්තත් ගණිතයේදී ඒකේ තියෙන ක්‍රියාකාරකම් කරන පිළිවෙලක් තියෙනවා. දැන් අපි මෙහෙම එකක් ලියුවොත් එහෙම 3 එකතු කිරීම 2 වැඩි කිරීම 5. කොහොම ලියුවොත් මුලින්ම මේක කොහොමද අපි සිද්ධ කරන්නේ? අපි ගණිතයේදී සාමාන්‍ය ඉගෙනගෙන තියෙනවා මුලින්ම අපි කරන්නේ මොනවද? වරහන් සුළු කිරීම. හරිද? මුලින්ම මොනවද කරන්නේ? වරහන් සුළු කිරීම. ඊට පස්සේ මොනවද කරන්නේ? කියන්න බලන්න. නේද? ඊට පස්සේ තියෙනවනේ පිළිවෙලක් නේද? නේද? මේ වරහන් ඊට පස්සේ ගුණ කිරීම මෙහෙම කියලා නේද? ගණිතයේදී සාමාන්‍යයෙන් පිළිවෙලක් තියෙනවා. ඒ වගේ දැන් මේ සංඛ්‍යාව අපි ගත්තොත් එහෙම අපි ගණිතයේදී සාමාන්‍යයෙන් කරන්නේ මුලින්ම ගුණ කිරීම. හරිද? මෙතන ගුණ කිරීම මුලින්ම අපි සිද්ධ කරනවා. 5 වරක් 2 10යි. හරිද? ඔහොම අරගෙන ඊට පස්සේ ඒකට එකතු කරන 3. ඔන්නෝම තමයි අපි මේක ගණනය කරන්නේ. තේරුණාද? right? තර මේ වගේ ගණනය කරද්දී හරිද? මේ වගේ ගණනය කරද්දී Python වලත් විශේෂ ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ ක්‍රමය තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. හරිද? ඔන්න හොඳින් බලා ගන්න. Python වලදී මේ වගේ ඔපරේටර්ස් ටිකක් තිබ්බොත් එහෙම ඒවා ක්‍රියාත්මක කරන පිළිවෙල තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? ඔන්න ඒක හොඳින් බලා ගන්න. ඔයාලට පහළ ටේබල් එකක් පේනවද? බලන්න මේ පහළ තියෙන ටේබල් එක දිහා. මේ ටේබල් එකෙන් තමයි අපි පිළිවෙල අඳුරගන්න. ඔන්න බලා ගන්න. මෙන්න මේ ටේබල් එක. හරිද?
මේ ටේබල් එකේ දාලා තියෙනවා ප්‍රමුඛතාවය. හරිද? ප්‍රෙසිඩන්ස් එක දාලා තියෙනවා. රයිට්. මුලින්ම තියෙන්නේ මොනවද? මුලින්ම තියෙනවා වරහන් සහ මොනවද? බලය කියන ඒ දෙක තියෙනවා මුලින්. වරහන් බලය. රයිට්. ඊට පස්සේ තියෙනවා ලෙවල් එකක්. හරිද? ඔගේ ලෙවල් තියෙන්නේ. පළවෙනි ලෙවල් එකේ කවුද ඉන්නේ? වරහන් සහ බලය. හරිද? ඒකේ නේද? ප්‍රමුඛතාවය වැඩි ප්‍රමුඛතාවයක් තියෙනවා මේගොල්ලොන්ට. හරිද? ඊට පස්සේ තියෙන ප්‍රමුඛතාව මට්ටම ගත්තොත් එහෙම ඒකේ ඉන්නවා වැඩි කිරීම, බෙදීම, ඉතිරිය, පූර්ණ බෙදීම. ඔන්න ඔය සෙට් එක ඊළඟ පොලිමේ ඉන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම වරහන් සහ බලය කියන දෙක මේ දෙකේ තියෙන සමාන ප්‍රමුඛතාවයක්. මේ ඉන්නේ එක මට්ටමේ අය. හරිද? වැඩි කිරීම, බෙදීම, ඉතිරිය, පූර්ණ බෙදීම කියන සමාන අය. මේගොල්ලෝ අතර වෙනසක් නැහැ. මේගොල්ලෝ අතර වෙනසක් තියෙනවා නේද? මේ සමානයි. එක මට්ටමේ අය. නේද? අපි හිතමු ඉස්කෝලේ කියලා මේ ඉන්නේ ගුරුවරු සෙට් එක. මේ ඉන්නේ ළමයි සෙට් එක. හරිද? ළමයි ඔක්කොම එක සමානයි. රයිට්? මේ ඉන්නේ ගුරුවරු සෙට් එක ඔක්කොම එක සමාන. එක මට්ටමේ අය. ඒගොල්ලන්ට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ. ගුරුවරු කිව්වම ඔක්කොම එකයි. තේරුණාද? ළමයි කිව්වොත් ඔක්කොම එකයි. හරිද? වැඩි ප්‍රමුඛතාවයක් කාටවත් දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම තියෙනවා. ඒතර එකතු කිරීම අඩු කිරීම ගත්තොත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව විශේෂ කරලා ගන්නෑ. මේ දෙන්නම එක සමාන මට්ටමේ. නමුත් එකතු කිරීමයි ගුණ කිරීමයි ගත්තොත් එහෙම නේද? ගුණ කිරීම කියන එක මේ ටිකක් නේද වැදගත්. එකතු කිරීමට වඩා. වැඩි කිරීමයි වරහණුයි ගත්තොත් වරහණ ඉන්නේ උඩ ලෙවල් එකේ. මේගොල්ලන්ට වැඩි ප්‍රමුඛතාවයක් තියෙනවා. තේරෙනවද? ඔන්නෝක හරියට දන්නවනම් ඔයාට ලස්සන්ට මේ ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ පහළ තියෙනවා bitwise and එක. හරිද? ඊට පස්සේ XO ඒ වගේ දේවල් ටිකක් තියෙනවා පහළින්. හරිද? ඒවා එච්චරම එන්නේ නැහැ. තේරෙනවද? වැඩිපුර එන්නේ මොනවද? මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි වැඩිපුරම එන්නේ. හරිද? ඔය ටික බලා ගන්න මම මේවත් සමග වෙනම ගණන් ටිකක් නැවත කරනවා. හරිද? ඔන්න බලා ගන්න. වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන මොනවටද? වරහන් වලට සහ මොනවද? මේ වගේ බලය. ඊට පස්සේ ප්‍රමුඛතාවය තියෙන්නේ වැඩි කිරීම, බෙදීම නේද? ඉතිරිය, පූර්ණ බෙදීම ඔය වගේ දේවල් වලට. ඊට පස්සේ ප්‍රමුඛතාවය තියෙන්නේ එකතු කිරීම, අඩු කිරීම ඔය වගේ දේවල් වලට. තේරෙනවද කියන එක? හරි. එවනම් අපි එක ප්‍රශ්නයක් කරලා මම මේක හොඳටම පැහැදිලි කරන්නම් ඔයාලට මේකේ අභ්‍යන්තරයට. හරිද? මොන බලන්න මෙතන තියෙනවා මොකද්ද? දෙක වැඩි කිරීම පහ අඩු කිරීම දෙක කියලා. ඔය වගේ ප්‍රශ්නයක් තමයි මුලින්ම දීලා තියෙන්නේ. හරිද? අපි නම් මේකට උත්තරේ හොයමු. හරිද? කොහොමද අපි මුලින්ම කරන්නේ? මේකේ කාරකයන් ගත්තොත් ඔපරේටර්ස් ගත්තොත් මේකේ තියෙනවා මේක සහ මේක. මොනවද? වැඩි කිරීමයි අඩු කිරීමයි. වැඩි කිරීම ඉන්නේ මෙතන, අඩු කිරීම ඉන්නේ පහළ. හරිද? වැඩි කිරීම ඉන්නේ ඉහළ, අඩු කිරීම ඉන්නේ පහළ. එහෙනම් මුලින්ම කරන්නේ වැඩි කිරීම, පස්සේ තමයි අඩු කිරීම සිද්ධ කරන්නේ. තේරුණාද? මේ ප්‍රමුඛතාවයන් ටික මතක තියාගන්න ඕනේ. මේ ටික ලියලා තියාගන්න කොහේ හරි. ගෙදර බිත්තියේ නේද? කොළ කෑල්ල ගලවලා නේද? තියාගන්න. මේ දවස් ටිකට තියාගන්න. ඊට පස්සේ ගලවලා දාන්න. රයිට්? නැත්නම් ගෙදර වයිට් බෝඩ් එකක් තියෙනවා නම් මේ වගේ. සාමාන්‍ය වයිට් බෝඩ් එකක් ගෙදර ගහලා තියෙනවා නම් ඇත්තටම හොඳයි. හරිද? ඒකේ මේ වගේ මොන හරි දේවල් ටිකක් ලියලා තියාගන්න පුළුවන්. ෂෝට් නෝට් එකක්. සති දෙකක් විතර තියලා මකලා දාන්න වෙන එකක් ලියන්න. එහෙමයි ඉගෙන ගන්න. එතකොට මම මෙතෙන්දි මුලින්ම කරන්නේ වැඩි කිරීම. ඔයාලා නම් වරහන් දාලා මෙහෙම හදා ගන්න. මුලින්ම මේක මම හදා ගන්නවා. හරිද? ලියලා කරන්නේ. ඔක පොතේ ලියලා කරනවා නම් හොඳයි. පොත අරගෙන දාගන්න මාතෘකාව, කාරක ප්‍රමුඛතාවය, ඔපරේටර් ප්‍රෙසිඩන්ස්. මේ තියෙන මාතෘකාව දාගන්න. පොතේ කරන්න නොතන කරන්න බෑ. පොතේ කරන්න පුතේ. කාරක ප්‍රමුඛතාවය කියලා ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා මේ වගේ දාගෙන පොත ගන්න පොත දැන් පොත් හොයන ඇති සමහර ළමයි. පොත අරගෙන දාගන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය දාගන්න.
දෙක වැඩි කිරීම 5 අඩු කිරීම 2. මෙන්න මේක දාගන්න. දෙක වැඩි කිරීම 5 අඩු කිරීම 2. පොතේ කරන්නේ ඔතන උත්තරේ විතරක් ලියන්න. අනිවාර්යෙන් ඔක පොතෙන් කරන්න ඕනේ නැත්තම් නේද? උත්තර ගන්න බෑ. මේක පොඩි එකක් කර පස්සේ අමාරුව තියෙනවා. දිගේව තියෙනවා. හරිද? හරි. පොතේ ලියාතද 5 වැඩි කිරීම 2 අඩු කිරීම 2 කියලා. රයිට්. එහෙනම් මං කියවා මුලින්ම කරන්නේ ಗುಣ කිරීම. මේ ಗುಣ කිරීම උඩ ඉන්නේ අඩු කිරීම ඉන්නේ පහළ. එහෙනම් මුලින්ම ಗುಣ කිරීම කරන්න. මේ වගේ දාගන්න. ඒතර ලේසි මතක තියාගන්න. 5යි 2යි ಗುಣ කරාට පස්සේ උත්තරේ එන්නේ කීයද? 10යි. 10 ලියා ගන්න. 10. ලියවද? ඊට පස්සේ එකෙන් අඩු කරන්න දෙකක්. අඩු කරන්න දෙකක්. 10න් දෙකක් අඩු කරාම පිළිතුර කීයද? 10න් දෙකක් අඩු කරාම උත්තරේ 8යි. පිළිතුර 8යි. අපි ගහලා බලමු මේ උත්තරේ එනවද කියලා. ඔන්න මං ගහලා බලන්නම්. නෑ ඕනේ නෑ නේද? චූටි එකක් ගහලා තේරුමක් නෑ. අපි ටිකක් අමාරු එකක් ගහලා බලමු. හරි. නේද? ඔක චූටි එකක් නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. ඊළඟ ප්‍රශ්නෙට හරි ඊළඟ ප්‍රශ්නය බලන්න. ඊට පස්සේ තියෙන මොකද්ද 10. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 10 අඩු කිරීම 4 වැඩි කිරීම 2. ඒකත් ලේසි. මේකේ තියෙන පිළිවෙලටද කරන්නේ නැහැ. මුලින් බලන්න මේකේ. රයිට්. වැඩි කිරීමයි අඩු කිරීමයි තියෙන්නේ. මුලින්ම තියෙන්නේ වැඩි කිරීම පස්සේ තමයි අඩු කිරීම තියෙන්නේ මෙතන. හරිද? වැඩි කිරීම කියන්නේ ඉහළ මට්ටමේ කෙනෙක්. අඩු කිරීම කියන්නේ පහළ මට්ටමේ කෙනෙක්. එහෙනම් මුලින්ම කවද ක්‍රියාත්මක කරන්නේ? වැඩි කිරීම මෙන්න මේක මුලින්ම කරා. රයිට් මෙහෙම දාගන්න. 4 වරක් 2 8යි. රයිට් ඔන්න ඔහම දාගන්න. 10න් 8ක් අඩු කරාම උත්තරේ කීයද? 2යි. පිළිතුර 2යි. රයිට්. පිළිතුර 2යි. තේරුණාද? ලේසි නේද? ඊට පස්සේගේ උත්තරේ තමන් හිතන්න. එහෙම තමයි වැඩ කරන්නේ. හරිද? ඊට පස්සේ උත්තරේ තමන්ම හිතන්න පොඩ්ඩක්. මොකක්ද දෙන්නේ කියලා. මම දැන් ඉස්සෙල්ලා කියා දුන්නේ ඒවත් එක්ක මේක පුළුවන් වෙන්න ඕනේ. අමාරු නෑ නේද? ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? 5යි 5 වැඩි කිරීම 6 බෙදීම 2. මෙහෙම ලියලා කරත් තමයි හරි උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම මේ වගේ ලියන්න කියලා කිව්වේ. රයිට්. 5 වැඩි කිරීම 6 බෙදීම 2. කියන්න බලන්න බෙදීම කොහෙද ඉන්නේ? වැඩි කිරීම කොහෙද ඉන්නේ? මේ බලන්න මේ බලන්න. මේ තියෙන්නේ වැඩි කිරීම, මේ තියෙන්නේ බෙදීම. ඒගොල්ලෝ වෙනසක් තියනවද? එකම මට්ටමේ අය. හරිද? එකම මට්ටමේ අය නම් පුතා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොන් අපි ඒ ක්‍රියාකාරකම සිද්ධ කරන්න ඕනේ මෙතන තියෙන පිළිවෙලට. දැන් මේ සෙට් එක මෙතන ඉන්නවා නම් මුලින්ම වැඩි කිරීම මුලින්ම බෙදීම එහෙම කියලා එකක් නැහැ. රයිට්. මේ සෙට් එකම මෙතන හිටියොත් අපි ඒගොල්ලොන්ගේ වෙනසක් දකින්නේ නැහැ. හරිද? මෙන්න මේ සෙට් එකම මෙතන හිටියොත් එහෙම අපි ඒගොල්ලොන්ගේ වෙනසක් දකින්නවද නැහැ? මෙතන තියෙන පිළිවෙලට කරන් යනවා. හරිද? දී ඇති පිළිවෙලට තමයි කරන්නේ. තේරෙනවද කියන එක? ඔළුවට දාගත්තද කියන එක? මේ එක ප්‍රමුඛතා මට්ටමක ඉන්න ඒ කාරක ටිකක් මෙතන තිබ්බොත්, ඒ ඔපරේෂන්ස් ටිකක් ඔක්කොම මෙතන තිබ්බොත් එහෙම අපි මෙතනින් බලන්නේ නැහැ පිළිවෙල. දැන් මම මෙතන මෙහෙම ලිව්වට එතන මේක ඇතුලේ පිළිවෙලක් නැහැ. මේ මට්ටම් වල පිළිවෙලක් තියෙනවා. ඒතර වැඩි කිරීම බෙදීම කියන එකේ වෙනසක් නැහැ. මුලින්ම වැඩි කිරීම කරන්න ඕනේ කියලා එකක් නැහැ. රයිට්.
අපි ඒතර කරන්නේ මොකද්ද? මෙතන ඉන්න පිළිවෙලට ක්‍රියාත්මක කරනවා. තේරුණාද? ඉන්නේ කොහොමද? මුලින්ම වැඩි කිරීම තියෙනවා. ඒක නිසා මුලින්ම වැඩි කිරීම කරනවා. මේ දෙක වැඩි කරන්න පුතා මුලින්ම වැඩි කරන්න බලන්න 5 හරක් 6 උත්තරේ කීයද? 5 හරක් 6 උත්තරේ ලස්සනට උත්තරේ කියන්නේ උත්තරේ 30යිනේ. right? 30යි. ඒක බෙදනවා දෙකෙන්. බෙදනවා දෙකෙන්. බෙදනවා දෙකෙන්. 30 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා. දැන් කියන්න බලන්න උත්තරේ එන්නේ මොකද්ද කියලා. දැන් ඔයා මේකට 15යි කියලා උත්තරේ කියනවා කියන්නේ ඔයා මුල ටික ඉගෙනගෙන නැහැ හරියට. හරිද? මෙහෙම උත්තරේ කියනවා කියන්නේ ඔයා මුල ටික ඉගෙනගෙන නැහැ හරියට. right? උත්තරේ එන්නේ මොකද්ද? 15.0. ඇයි එහෙම එන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා. හේතුව මොකද්ද? බෙදීමක් තියෙද්දී පිළිතුර දශමාකාරයෙන් එන්නේ. හරිද? බෙදීමක් තියෙද්දී පිළිතුර දශමාකාරයෙන් එන්නේ. තේරෙනවද? විශේෂයි. මේ කැලේ විශේෂයි. දැක්කද? දැන් එක්සෑම් එකේ මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකේ උත්තර කිහිපයක් තියෙනවා. 15 තියෙනවා 15.0 තියෙනවා. ඉතින් වාට නේද? බෙදීමක් ආවොත් මේක එනවා කියන එක ඔයාලට මතක නැත්නම් ඒකට හරියට ගහන්න බෑනේ උත්තරේ. තේරෙනවද? ඒක නිසා මේ පොඩි පොඩි දේවල් හොඳට නේද ඔළුවට දාලා තියාගන්න. පිළිතුර 15.0. ඕකේද? හරි. ඊළඟ එක තනියෙන් කරන්න try කරන්න. ඊළඟ එක ලියාගෙන තනියෙන් කරන්න try කරන්න. තනියෙන් කරන්න බලන්න ඊළඟ එක. ඊළඟ කළා මට එවන්න බලන්න. ටියුට් නැති අයත් ඉන්නව නේද? ඔන්න ඊළඟ එක බලා ගන්න. මේ තියෙන ඊළඟ එක. ඔය දෙන ඊළඟ ප්‍රශ්නේ කරන්න බලන්න. හරි ගොඩ දෙනෙක් කියලා තියෙනවා.
96.0 දෙන්නේ. ගොඩක් කියන බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. ඔක්කොම ගල්ලාද මන් දන්නේ නැහැ සමහර ළමයි. අනුවයි දශම බිඳුවද 4ට එන්නේ. ඊට පස්සේ 5ටත් 90.0 බලමු. දන්නේ නැහැ එක එක ළමයි එක එක ඒවල තියෙන මම චුට්ටක් නේද කරලා බලලා තමයි කියන්න වෙන්නේ. ඔය දෙකටම 90.0 තමයි ඇවිල්ලා තියෙන්නේ 4යි 5යි ප්‍රශ්න වලට. ගොඩක් අයට ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ බලමු. හරි කට්ටිය වල තියෙනවා මම බැලුවා. හරි. ඔන්න බලා ගන්න එහෙනම් ඊළඟ එක. ඊට පස්සේ එන 6 බෙදීම 2 වැඩි කිරීම 5. මැසේජ් වල ඩිලීට් කරන්න නැහැ. හරිද? වැරදුනාට කමන්නේ ඩිලීට් කරන්න එපා. 6 බෙදීම 2 වැඩි කිරීම 5. ඔන්න ඊළඟ එක. 6 බෙදීම 2 වැඩි කිරීම 5. නේද? මං කිව්වනේ. බෙදීමයි ගුණ කිරීමයි කියන්නේ වෙනස් අයද එක වගේ අයද? එක වගේ මේ එකම මට්ටමේ අයනේ මේ. නේ ඒගොල්ලෝගේ වෙනසක් නැහැ. ඒතර එකම මට්ටමේ ක්‍රියාකාරකම් තියෙනවා නම් අපි ඒගොල්ලෝව ක්‍රියාත්මක කරවන්නේ මෙතන තියෙන පිළිවෙලට. දී ඇති ආකාරයට ක්‍රියාත්මක කරනවා. මෙතන ඉඳන් මෙහෙම දිගට කරගෙන යනවා. එහෙනම් මුලින්ම අපි බෙදන්න ඕනේ. නේද? 6 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද? 6 දෙකෙන් බෙදුවාම උත්තරේ 3යිද 3.0යිද 3.0 යන්න එක ඔලුවට ගන්න ඕනේ. හරිද? 6 දෙකෙන් බෙදුවාම උත්තරේ 3.0යි. රයිට්? ඒක වැඩි කරනවා 5න්. හරිද? ඒක වැඩි කරනවා කියන්නේ 5න්. උත්තරේ එන්නේ මොකද්ද? 15.0යි. 15.0යි. තේරෙනවද? හරි නේද? මම සමහරට බෝඩ් එකේ ලියද්දි මට බෝඩ් එකේ ලියලා තියෙන මොන හරි ප්‍රශ්නයක වැරද්දක් තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. හරිද? හරි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ලියාගත්තා නේද? එකතු කිරීම 10 15 බෙදීම 5 ඔන්නෝමයි තියෙන්නේ. තේරුණාද? රයිට්. දැන් මේක හොඳට හිතන්න. මුලින්ම දැන් මේකේ තියෙන්නේ මොනවද? වරහන් තියෙනවා. එකතු කිරීම තියෙනවා, වැඩි කිරීම තියෙනවා, බෙදීම තියෙනවා. මේ අතරින් වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ වරහන් සහ නේද? බලයට. එහෙනම් මෙතන මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ වරහන් සුළු කිරීම. ඒ කියන්නේ එකතු කිරීම තමයි අපි නොදැනුවත්ව මුලින්ම මෙතෙන්දි සිද්ධ වෙන්නේ. නේද? වරහන් දාලා තියෙන නිසා මේක ඇතුළ තමයි සුළු වෙන්නේ. දැන් අපි දන්නේ නැතුව මෙතන එකතු කිරීමක් මුලින්ම සිද්ධ වෙනවා. ඇයි ඒ වරහන් දාලා තියෙනවා. හරිද? අපි සාමාන්‍ය එහෙම කරනවා නේද ගණිතයේදී. අපිට මොකක් හරි මුලින්ම සිද්ධ කරගන්න ඕන ඒක වරහන් දානවා. රයිට්? ඒතර මෙතෙන්දි මම 20යි 10යි එකතු කරලා උත්තරේ 30යි කියලා මෙහෙම ලියා ගන්නවා. 30යි කියලා මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ ඊටු ටික එහෙමම ලියා ගන්න. එකපාර දෙක තුනක් කරන්න යන්න එපා. හරිද? ඔන්න ආව. ඊට පස්සේ මම අහනකට උත්තර දෙන්න ඕනේ කවුරු හරි වැඩි කිරීම මට ඔය වැඩි කරන්න බෑ. රයිට් බෙදන්න නම් මම. මෙතන තියෙන්නේ වැඩි කිරීමකුයි බෙදීමකුයි. හරිද? වැඩි කිරීමකුයි බෙදීමකුයි තියෙන්නේ. අපි මේ වගේ මුලින්ම වැඩි කිරීම සිද්ධ කරනවා. ඇයි ඒ වැඩි කිරීමයි බෙදීමයි කොහොමත් එක මට්ටමේ තියෙන්නේ මුලින්ම වැඩි කිරීම තියෙන නිසා මෙතන වැඩි කිරීම මුලින්ම තියෙන නිසා මෙතනින් මම මුලින්ම වැඩි කිරීම සිද්ධ කරනවා. කියන්න බලන්න 15 වැඩි කරොත් 30න් උත්තරේ එන්නේ මොකද්ද? 400
50යි නේද? 450යි නේද එන්නේ? 450. ඊට පස්සේ මෙතන බෙදීම 5 තියෙනවා. බෙදීම 5. හරිද? right 450 5න් බෙදන්න තියෙනවා. ඔයාලා දන්නවා බෙදීමකදී බෙදීමක් කරොත් එහෙම උත්තරේ එන්න ඕනේ දශම සහිතව. 450 5න් බෙදුවොත් එහෙම උත්තරේ එන්නේ 90යි. බෙදීමක් තියෙන නිසා උත්තරේ දශම සහිත වෙනවා. එහෙනම් 90.0යි කියලා පිළිතුර තියෙන්න ඕනේ. හරිද? ලියා ගන්න බලන්න එහෙනම් 90.0යි. පිළිතුර 90.0යි. ඕකේද? පිළිතුර 90.0යි. පිළිතුර 90.0යි. right ඊළඟ එක ඊළඟ ගාන දහයට අපි ඉන්ටර්වල් එකක් ගමු නේද? බඩත් ගිනි නේද? සාමාන්‍ය අපි පන්තියේදීත් දෙනවා 10 මාර්ට විතර. ඔන්ලයින් කාදී ටිකක් වැඩිපුර බඩ ගිනි වෙනවා මට තේරෙනවා ඒක. right ඒක නිසා අපි 10ට ඉන්ටර්වල් එකක් ගමු. ඉවත් නම් නේද? ඉක්මනින්ම එනවා messages. ඔව් කියලා. හරි. එහෙනම් බලා ගන්න ඊට පස්සේ ප්‍රශ්නය මොකක්ද තියෙන්නේ? 20ට 10ක් එකතු කරනවා. ඒකනේ ඊළඟ එක. මග කරන දෙකක් නෑ නේද? නෑ. හරි. ලියා ගන්න ප්‍රශ්නේ පොතේ. විස්සට එකතු කරනවා 10ක් වැඩි කරනවා 15න් බෙදනවා 5න්. right ඔන්න කොහොමයි තියෙන්නේ. right මුලින්ම සුළු කරන්නේ මොනවද? වරහන් නේද? මුලින්ම වරහන්. right එහෙනම් අපිට වරහන් ඇතුළ සුළු කරලා ඉන්න වෙනවා. මෙන්න මේ වරහන මුලින්ම සුළු කරලා ඊට පස්සේ මේ වරහන සුළු කරලා ඊට පස්සේ තමයි එළියට යන්න වෙන්නේ. right මුලින්ම මේක සුළු කරන 10යි 20යි එකතු කරාම උත්තරේ 30යි. right ඊටු ටික හැමම ලියා ගන්න. තේරුණාද? ඊට පස්සේ 30 15න් වැඩි කරන්න තියෙන්නේ. 30 වැඩි කිරීම 15. උත්තරේ කීයද දෙන්නේ? 450යි. 450යි. ඒක බෙදනවා 5න්. උත්තරේ මොකක්ද දෙන්නේ? කලින් වගේමයි බෙදීමක් එද්දී දශම සහිතව දාන්න ඕනි. උත්තරේ 90 වුණාට නේද? බෙදීමක් එද්දී අනිවාර්යෙන් දශම සහිතව තමයි පිළිතුර ලබා දෙන්නේ අපිට. උත්තරේ මේ වගේ තියෙන්න ඕනේ. හරිද? චෙක් කරගන්න බලන්න පිළිතුර. හරි ඊළඟ එක බලන්න ඊට පස්සේ තියෙන්නේ 20 ධන 10 20 ධන 10 වැඩි කිරීම 15 බෙදීම 5 ඔන්නක තමයි ඊට පස්සේ තියෙන්නේ මුලින්ම කරන්න තියෙන මොනවද? වරහන් සුළු කිරීම. වරහන් සුළු කරන්න තියෙන්නේ මුලින්ම
සුළු කරමු වරහන්. right මේ වරහන් මුලින්ම සුළු කරන්න. වරහන් ඇතුලේ මොනවද තියෙන්නේ? 20යි 10යි එකතු කරන්න 30 එනවා. right එකපාරම කරන්නත් පුළුවන්. නමුත් මම එහෙම කරන්නේ නැතුව යන්නම්. ඊට පස්සේ මේ වරහන් නැවත සුළු කරන්න 30 වැඩි කිරීම මේක සුළු කරාම මොකක්ද දෙන්නේ? 15 බෙදුවත් එහෙම 5න් උත්තරේ 3යි. ද 3.0යි. 3.0යි. right මම ලියුවා හරිය නේද ගාන? ගාන ලියද්දි වැරදීමක් තිබ්බොත් කියන්න ඕනේ. හරිද? right 15 5න් බෙදුවොත් එන්නේ මොකද්ද? 3.0යි. මෙතෙන්ට 30 එනවා. දැන් වැඩි කිරීමක් තියෙන්නේ. වැඩි කිරීම කරන්නයි තියෙන්නේ. නේද? 30 ගුණ කරොත් 3න් උත්තරේ එන්නේ මොකද්ද? 90යි. දශම කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ වගේ යම් ගණිත කර්මයකට දශම කොටසක් සම්බන්ධ වෙලා දෙනවා නම් උත්තරේ එන්නේ දශම විදියට. තේරුණාද? ඔන්නෝම උත්තරේ අපිට ලියන්න පුළුවන්. තේරුණාද? හරිද? චෙක් කරගන්න බලන්න. චෙක් කරගන්න බලන්න. right ඊට පස්සේ එක හරි ඊට පස්සේ එකට උත්තරේ එන්න මොකද්ද කියන්න බලන්න කට්ටිය කවුරු හරි මයික් එක ඔන් කරලා උත්තරේ කියන්න බලන්න ඊට පස්සේ එකට ඊළඟ එකට කියන්න බලන්න කවුරුත් නැද්ද ඊළඟ එක හදපු කෙනෙක් නැහැ මම නම් කරන්නද 50.0 ඔව් 50.0 තමයි එන්නේ. හරි. ඊට පස්සේ එක බලන්න 20 එකතු කිරීම වරහන් ඇතුලේ 10 වැඩි කිරීම 15 වරහන් වහලා බෙදීම 5 කොහොමද තියෙන්නේ? right. එහෙනම් මේකත් හදමු. මුලින්ම කරන්න තියෙන්නේ වරහන් නේද? වරහන් වලට තමයි වැඩි ප්‍රමුඛතාවයක් තියෙන්නේ. වරහන් සුළු කරමු මුලින්ම. 15 වැඩි කරොත් 10න් උත්තරේ එන්නේ කීයද? 150යි. 150යි. ඒක ලියා ගන්න. දැන් බලන්න මේක දිහා. මේකේ කාරක දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඔපරේෂන් දෙකක් තියෙනවා. හරිද? එකතු කිරීමයි බෙදීමයි. බලන්න එකතු කිරීම ඉන්නේ මෙතන. බෙදීම ඉන්නේ උඩ. හරිද? එකතු කිරීම මෙතන ඉන්නවා. බෙදීම උඩ ඉන්නවා. කාවද මුලින්ම ගන්න ඕනේ? උඩ ඉන්න එක්කෙනා. හරිද? මේගොල්ලෝ අතර වෙනසක් තියෙනවා. මට්ටම් දෙකක්. උඩ මට්ටමේ ඉන්න එක්කෙනාව ගන්න ඕනේ මුලින්ම. එහෙනම් මුලින්ම බෙදලා ඉන්න ඕනේ අපි. right? බෙදලා ඉන්න ඕනේ. right? බෙදමු බලන්න එහෙනම්. 155න් බෙදන්න තියෙන උත්තරේ එන්නේ මොකද්ද? 30ද 30.0ද? ඔන්නව පටල ගන්න එපා. හරිද? බෙදීමකදී උත්තරේ එන්නේ දශම විදියට. හරිද? බෙදීමකදී උත්තරේ එන්නේ දශම විදියට. 30.0යි. ඔයා දන්නවා මොකක් හරි ඔපරේෂන් එකක් කරද්දී දශම කොටසකුත් සම්බන්ධ වෙලා තියෙනවා නම් උත්තරේ දශම විදියටම එන්න ඕනේ. right? මේ දශම එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දශම විදියට උත්තරේ එන්න ඕනේ. උත්තරේ 50 නෙමේ 50.0. 50.0 පිළිතුර. උත්තරේ හරි. හදා ගන්න බලන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. ඊළඟ එක යන් ඊළඟ එක හරි ඊළඟ එකට උත්තරේ කියන්න බෑ ඊට පස්සේ නම් කාටවත් බැරුව ඇති මං හිතන්නේ සමහර වෙලාවට පුළුවන් ඇති කවුරු හරි හදපෙක් ඉන්නවද අන්තිම එක
හදපු කෙනෙක් ඉන්නවද අන්තිම එක? අන්තිම එක. දැන් එක අපි හදලින් මුලින්ම පහ වැඩි කිරීම 3 බලය 2 ඉතිරිය 2 කොහොමනේ තියෙන්නේ නේද? හරි. හදපු එක්කෙනෙක් උත්තරේ කියන්න බලන්න. 1යි. කීයද? 1යි. 1යි. හරි අපි බලමු. ඔව් පිළිතුර හරි. අපි බලමු හදලා. හරි. මුලින්ම බලන්න මේකේ දිහා. වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ බලයට සහ වරහන් වලට. මෙතන බලයක් තියෙනවා. අපි බලය මුලින්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙන්න මේක ක්‍රියාත්මක කරන්න. කියන බලන්න දෙකේ තුන්වෙනි බලයේ උත්තරේ තුනේ දෙවෙනි බලයේ උත්තරේ කීයද? තුනේ දෙවෙනි බලයේ. තුනේ දෙවෙනි බලය කියන්නේ මොකද්ද? 3 වැඩි කිරීම 3. හරි 3 වරක් 3 කීයද? 9යි. එහෙනම් මෙතන 9යි කියලා අපිට උත්තරේ දාගන්න පුළුවන්. 5 වැඩි කිරීම 9 ඉතිරිය 2. රයිට් ඔහොම නේ. හරි. ඊට පස්සේ 9 වැඩි කරන්න ඕනේ 5න්. ඊට පස්සේ නේද? ඔයා දන්නවනේ නේද? වැඩි කිරීමයි ඉතිරියයි කියන්නේ එක සමාන දෙන්නෙක් නේ. වැඩි කිරීමයි ඉතිරියයි කියන්නේ එක සමාන දෙන්නෙක්. මුලින්ම වැඩි කිරීම කරනවා කියලා මෙතනින්ද අපි ලබා ගන්නෙ නෑ. හරිද? මුලින්ම වැඩි කිරීම ඊට පස්සේ ඉතිරිය එහෙම හිතන්නේ නෑ. මෙතනින් බලන්න ඊට පස්සේ. මේ දෙන්නම එක මට්ටමේ නම් මෙතනින් බලන්න ඉන්න පිළිවෙල. රයිට්? මෙතන ඉන්න පිළිවෙල තමයි කරන්නේ. වැඩි කිරීම ඊට පස්සේ ඉතිරිය. එහෙනම් මුලින්ම වැඩි කිරීම කරමු. මෙතන මුලින් ඉන්න නිසා ඊට පස්සේ ඉතිරිය කරමු. රයිට්? 5 වරක් 9 උත්තරේ කීයද? 45යි. රයිට්? 5 වරක් 9 45. නේද? ඊට පස්සේ ඉතිරිය දෙකෙන් බෙදලා ගන්න ඕනේ. රයිට්? කියන බලන්න 45 දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ කීයද? ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවොත් එහෙම එක්කෝ බිඳුවක් ඉතුරු වෙනවා නැත්නම් එකක් ඉතුරු වෙනවා. නේද? දෙකෙන් බෙදුවට පස්සේ පහක් ඉතුරු වෙන්නේ නැහැනේ කොයි වෙලේවත්. නේද? ඒතර ඔයා දන්නවා 45 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ එකක්. තේරුණාද? 45 දෙකෙන් බෙදුවොත් උත්තරේ එන්නේ කීයද? 22යි. නේද? 44යි ඉන්නේ. ඒතකොට එකක් ඉතුරු වෙනවනේ. තේරුණාද? එහෙනම් මේකේ උත්තරේ එන්නේ මොකද්ද? 1යි. පිළිතුර 1යි. හදා ගන්න බලන්න. ඊළඟ එක හදපුවා ඉන්නවනම් දැනුවත්ව හදපුවායේ පොතේ හදපුවා ඉන්නවනම් ෆොටෝ එක ගහලා එවන්න. ඒකම ඉගෙනුවේ අර මැද තියෙන කොටස XO එක. හදපු කෙනෙක් ඉන්නවනම් එවන්න බලන්න උත්තරේ. පොතේ හදපු කෙනෙක් ඉන්නවනම් එවන්න. ටයිප් කරපු කෙනෙක් නෙමෙයි. හරි. XO එක මම පොඩ්ඩක් කියා දෙන්නද? bitwise XO එක. XO එක දන්නව නේද? පොඩ්ඩක් ඉන්න මම කියා දෙන්න. දැන් මෙහෙම XO කරන විදිය මම ඒක අර මගහැරලාවනේ කොටස. ඔන්න බලා ගන්න. XO එක. මෙන්න මෙහෙම XO කරන්න. අපි පහ අරගෙන XO කරොත් එහෙම තුනත් එක්ක මෙන්න මෙහෙම XO කරන්න. බලා ගන්න. right 5යි 3යි XO කරන්න තියෙන්නේ. bitwise XO කියන්නේ අනිවාර්යයෙන්ම මොනවා කරගන්න ඕනද මේව දෙකේ පාදයට හරව ගන්න. binary කරගන්න ඕන. හරිද? නැත්තම් කරන්න බෑ. binary කරගන්න ඕන. හරිද? bitwise XO කියන්නේ මොකද්ද? bitwise කියන්නේ මොකද්ද? bits ටික අරන් තමයි XO කරන්නේ. හරිද? ඒතර මේ දෙක XO කරන්න නම් අපිට මේ දෙකේ මොනවද තියෙන්න ඕනද? දෙකේ පාදයේ අගය අරගෙන ඉන්න ඕනේ. හරිද? right මෙන්න මෙහෙමයි කරන්නේ.
5යි 3යි ගන්නවා නේද? 5 අපි සාමාන්‍යයෙන් දෙකේ පාදර හැරෙවුවාම උත්තරේ දන්නව නේද? 5 ලියන්නේ කොහොමද? මෙහෙමනේ ලියන්නේ 5. 3 ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. right? ඔන්න ඔහමයි ලියගන්නේ. තේරුණාද? ඒතර මේක අරගෙන අපි XO කරන්න ඕනේ. හරිද? XO කරන්නේ කොහොමද? XO එක XO කියන්නේ මොකද්ද? XO කියන්නේ සමාන දෙකක් ආවොත් මොකක් වෙනවද? කියන්න බලන්න. XO එකේ සමාන දෙකක් ආවොත් මොකක්ද වෙන්නේ? XO එකේ සමාන දෙකක් ආවොත් මොකක්ද වෙන්නේ? උත්තර දෙන්න බලන්න කට්ටිය. බිඳුව ආවොත් මොකක්ද වෙන්නේ? එක එක ආවොත් වෙන්නේ මොකද්ද? XO එකේ. බිඳුව. ඔව්. සමාන දෙකක් ආවොත් බිඳුව වෙන්නේ. right? ඒ XO එක. right? අසමාන දෙකක් ආවොත් එහෙම මොකක්ද වෙන්නේ? 1. මේ තියෙන XO එක. ඒතර මම මෙතෙන්දි කරන්නේ bit wise ගන්න. ඒ කියන්නේ මේ bit දෙක ගන්න ගන්නවා. 1 1 આવොත් මොකක්ද වෙන්නේ එතකොට? මේ 1 1 නම් මොකක්ද වෙන්නේ? බිඳුව. right? අසමාන දෙකක්. බිඳුව 1 આવොත් මොකක්ද ගන්න? 1. මේ බිඳුව 1 આવොත් 1 ගන්න. 1යි බිඳුව આવත් 1 ගන්න. තේරෙනවද? ඔන්න ඔහොම තමයි අපි bit wise XO එක use කරන්නේ. right? තර මෙතෙන්දී 1 1 බිඳුව වෙනවා. බිඳුව 1 ගත්තොත් 1 වෙනවා. 1 බිඳුවයි ගත්තත් 1 වෙනවා. මේ තියෙන්නේ සමාන දෙකක් ආවොත් බිඳුව වෙනවා. සමාන දෙකක් ආවොත් බිඳුව වෙනවා. මේ සමාන දෙකක් නිසා බිඳුව දැම්ම, අසමාන දෙකක් නිසා 1 දැම්ම, අසමාන දෙකක් නිසා 1 දැම්ම. මොනවද මම කරේ? 5 හරවගත්ත බයිනරි වලට 2 හරවගත්ත බයිනරි වලට මම බයිනරි හරවන විදිය දැන් කියන්නේ නැහැ. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ වෙද්දි දන්නේ නැහැ කියන්නේ දුර්වලයි ඈ. right? දොර මේ මුල ටික ගොඩ දා ගන්න ඕනේ. හරිද? right? මට මැසේජ් එකක් දාන්න මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න කාරණයක් නැහැ. අලුතෙන් ආපු ළමයි ඉන්නවා. සමහර අය ළඟදි සිලබස් මාරු කරපු අය ඉන්නවා. right? ලැජ්ජ වෙන්න කාරණයක් නැහැ. ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. දන්නේ නැද්ද දෙයක්. දන්නේ නැද්ද දෙයක් දන්නේ නැති විදිහටම දිගටම ඉන්න එක තමයි ලැජ්ජ වෙන්න ඕන. right? දන්නේ නැද්ද දෙයක් අහගෙන ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. හරි. එතකොට මෙතන මේ වගේ උත්තරයක් එනවා. එතකොට මේක නැවත 10 පාදයෙන් අරන් අපි උත්තරේ කියනවා නේද? 1යි 2යි 4යි 8යි එහෙම දාලා දන්නව නේද ගන්න. එතකොට මේක උත්තරේ එන්නේ 6 කියලා. තේරෙනවද? ඔන්න ඔහොම තමයි XO කරන්නේ. right? එහෙනම් කරන්න බලන්න මේ ප්‍රශ්නේ දැන්. මේ ප්‍රශ්නේ කළා මට ෆොටෝ එකක් ගහලා එවන්න. XO එක දැන් මෙතෙන්දී තියෙන ඒවා අනුව XO එක අන්තිමට කරන්න වෙන්නේ. ඔය ඔකේ තියෙන ඔපරේෂන්ස් ටික අනුව XO එකේ වටිනාකම අඩුයි ගොඩක්. හරිද? මේ XO එක අන්තිමට වගේ කරන්න තියෙන්නේ. අපි ටේබල් එකක් තිබ්බනේ නේද? මේ ටේබල් එක තියෙනවනේ බලන්න. මේ ටේබල් එකේ XO එකට තියෙන තැන අඩුයි. මේ දෙන XO එක ඊට පස්සේ තියෙන්නේ. මේ එකතු කිරීම අඩු කිරීම ඊට පස්සේ AND එක ඊට පස්සේ තමයි XO එක තියෙන්නේ. XO එක O එක. right? නිසා මේ මෙතන තියෙන ඔපරේෂන්ස් වලින් අන්තිමට කරන්න තියෙන XO එක. කරන්න බලන්න ඉක්මනට. තියන් මං එන්න. විනාඩියක් දෙන්න. ඊට පස්සේ පැට්‍රිකල් එක්කම කරන්න තිබ්බන නියමයි ඊට පස්සේ ටික. ඊට පස්සේ තමයි හොඳම ටික පටන් ගන්න සිලබස් එකේ තියෙන ඒ කියන්නේ මේ Python වල තියෙන හොඳම ටික. ඒක මග අරගන්න එපා ඉන්ටර්වල් එකෙන් පස්සේ ටික කරන්නේ.
චතුර්දාය වල තියෙනවා හරි යසිත් ඒ වල තියෙනවා හරි මම ඒක හදලා තියෙන ක්‍රමය බැලුවේ නෑ උත්තරේ තමයි බැලුවේ හදලා තියෙන ක්‍රම මම බැලුවේ නෑ කිත්මි හරි සයුමිගේ උත්තරේ නෑ මෙතන ඒක 10 පාදට හරි හරි තියෙනවා නේද හරි සයුමිගේ හරි ගෑල්ලා මම ඊතර දෙවන්නේ කොල්ලෝ නැද්ද හසිනි හරි ශිහාන් මේ පොඩි ප්‍රශ්නයක් ඇති මොකක් හරි පොඩ්ඩක් බලන්න ඒක දුලාෂා පොඩ්ඩක් නැවත චෙක් කරන්න දසුනි හරි කලනගේ හරි right ඉරංගා චුට්ටක් චෙක් කරන්න එක right අපි නම් කරමු මේක try කරන්න ඕනේ වැරදුනාට අවුලක් නැහැ ඒතකොට වැරදුනාට පස්සේ තමයි හොඳට මතක හිටින්නේ Tamanට මොනවද අවුල් ගියේ නේද වැරදුනාට පස්සේ තමයි හොඳට මතක හිටින්නේ right ඔය ප්‍රෝග්‍රෑම් එහෙම ටයිප් කරලා බලද්දී එරර්ස් එනවා හරිද එරර්ස් වලින් තමයි හොඳටම ඉගෙන ගන්න පුළුවන් තේරෙනවද කියන එක දැන් අපි ලොකු දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ නම් ලොකු ප්‍රෝග්‍රෑම් නැහැනේ සාමාන්‍යයෙන් දැන් ප්‍රොජෙක්ට් එකක් හරි මොනවා හරි කරද්දී අපි නේද මේ ඒකේ එරර්ස් එනවනේ ගොඩක් එනවා සමහරවිට විනාඩි 5ක් ටයිප් කරද්දී විනාඩි 10ක විතර එරර්ස් එනවා හරිද එතකොට ඒවා නේද අඳුර ගන්න ගියාට පස්සේ හොඳ නොලෙජ් එකක් එනවා right errors වලින් ඒක වැරදි කරද්දී තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන් තේරෙනවා ඊට පස්සේ අනිත් එක වැරද්දක් කරාට පස්සේ ආපහු කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ කළා බලන්න හැම වෙලෙම ප්‍රෝග්‍රෑම් එකක් කළා රන් කරලා බලන්න ඒතර වැරදි අඳුරගත්තට පස්සේ වැරදි වෙනව අඩු වෙනවා හරිද ඔයා එච්චර කමාන්ඩ් ටයිප් කරලා නැත්නම් ඔයාට වැරදි අඳුර ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි හරිද දැන් අපි ළමයින්ගේ පොත් බලලා නේද ඒකින්ද අපිට වැරදි අඳුර ගන්න ප්‍රමාණය නේද හොඳට පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ටත් වැඩිය සමහරවිට Python වල මූලික තියෙන errors අඳුර ගන්න පුළුවන් Python right හරි ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන ප්‍රශ්නය මම කරලා පෙන්නන්නම් බලා ගන්න පහ වැඩි කිරීම පහ වැඩි කිරීම 3 එකතු කිරීම 2 ආපහු වැඩි කිරීම 5 exo 10 එකතු කිරීම 2 ඔන්න ඔය වගේ එකක් තියෙයි දිග එකක් නේද කලබල වෙන්නේ නැතුව ලස්සනට කරමු exo එක බලන්න මේක ගොඩක් තියෙනවා ඒ ගොඩෙන් වැඩිපුරම ප්‍රමුඛතාවයක් තියෙන කාටද කියලා මුලින්ම හොයන්න මේ බලන්න වැඩි කිරීම තියෙනවා එකතු කිරීම තියෙනවා මේකේ මොනවද තියෙන්නේ වැඩි කිරීම තියෙනවා එකතු කිරීම තියෙනවා තව මොනවද තියෙන්නේ exo එක තියෙනවා බලන්න කවවද මුලින්ම කරන්න ඕනේ කියලා පළවෙනි මට්ටමේ කවුරුත් නැහැ ඉන්නවා දෙවෙනි මට්ටමේ නේද කවුද වැඩි කිරීම මෙයාට මූලික ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඊට පස්සේ එකතු කිරීම තියෙනවා එයාට දෙවෙනි ප්‍රමුඛතාවය ඊට පස්සේ exo එක තුන්වෙනි ප්‍රමුඛතාවය ඊට පස්සේ තියෙන exo එකයි o එකයි තේරෙනවද right එහෙනම් අපි මේක කරගෙන යන් මුලින්ම වැඩි කිරීම කරන්න ඕනේ හරිද මුලින්ම මේ වැඩි කිරීම කරන්න ඕනේ ඊට පස්සේ මේ එකපාර කරත් කමක් නැහැ නමුත් මම එහෙම කරන්නේ නැහැ කලබල වෙන්නේ නැතුව මම මෙන්න මෙහෙම කරනවා 3 එකතු කිරීම 2 වැඩි කිරීම 5 10 2 right මම උත්තරේ දාලා නැහැ නේද හරිද 5 3ෙන් වැඩි කරාම උත්තරේ 15යි කියලා මෙහෙම දා ගන්නවා ඊට පස්සේ මම මේ කොටසත් මෙහෙම කරන්නම් එකපාර කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ එතෙන්දී දෙවරක් 5 10යි මෙන්න මෙහෙම ලියා ගන්නවා හරිද ඊට පස්සේ අපි මොනවද මුලින්ම කරන්නේ මේක දැන් ඉවරයි වැඩි කිරීම ටික ඉවරයි හරිද පිළිවෙලට කරන් ගියා මෙයාව කරා ඊට පස්සේ මෙයාව කරා හරිද එකපාර කරත් ඒ දෙක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ අර ගාන දකිද්දි පුළුවන් නේද තේරුම් ගන්න දැන් මේකත් එහෙම ප්‍රශ්නයක් නැහැ මේකයි මේක එකපාර කරා කියලා මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ right එහෙනම් මම මේක මුලින්ම කරන්නම්
ඔන්න බලා ගන්න. ඊට පස්සේ මම මේකත් එකපාර කරලා දාන්නම්. right. මුලින්ම මේක ඊට පස්සේ මේක. right. ඊට පස්සේ බලන්න මේකේ උත්තරේ එන්නේ මොකද්ද? 15යි 10 එකතු කරාම උත්තරේ 25යි. XO කරන්න තියෙන්නේ කාත් එක්කද 12ත් එක්ක. 25යි 12යි XO කරන්න තියෙන්නේ. 25යි 12යි XO කරන්න තියෙන්නේ. right. මොන බලා ගන්න එනම් 25යි 12යි XO කරන විදිය 25 සහ 12 කියන සංඛ්‍යා දෙක දෙකේ පාදයට හරව ගන්න ඕනේ. මම මෙතන ලියලා හරවන්නම්. ඔන්න දන්නේ නැති අය බලා ගන්න. right. 25 හරවන්නේ කොහොමද? 25 ගත්තා දෙකෙන් බෙදන් යන්න ඕනේ. හරිද? දෙකේ පාදයට හරවනවා නම් දෙකෙන් බෙදනවා. 8 පාදයට හරවනවා 8ෙන් බෙදනවා. 16 පාදයට නම් 16ෙන් බෙදනවා. හරිද? මේ තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාවක්. දෙකේ පාදයට හරවන්නේ කොහොමද? දෙකෙන් බෙදලා. right. 25 දෙකෙන් බෙදුවොත් උත්තරය කීයද? 12යි එකක් ඉතුරුයි. right. 24යි නේ කියන්නේ එකක් ඉතුරුයි. right. නැවත 12 දෙකෙන් බෙදනවා 6යි බිංදුවක් ඉතුරුයි. 6 දෙකෙන් බෙදනවා 3යි බිංදුවක් ඉතුරු වෙන්නේ. 3 දෙකෙන් බෙදුවොත් උත්තරේ 3ට 2 1යි ඉතුරු වෙනවා එකක්. 15ට දෙකට අඩු සංඛ්‍යාවක් ආවොත් ආපහු බෙදීම අවශ්‍ය නැහැ. 15 සිට ඉහළට උත්තරේ ලියන්න පුළුවන් මෙහෙමම අර බිංදුව වෙනකම්ම බෙදන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. උත්තරේ 1යි 1යි බිංදු 2යි 1. උත්තරේ මොකද්ද? 1යි 1යි බිංදු 2යි 1. හරිද? උත්තරේ 25 ගන්නවා bit wise කරාට පස්සේ මොකක්ද එන්නේ? sorry. binary කරාට පස්සේ 1යි 1යි බිංදු 2යි 1. okay නෝ. right. ඊට පස්සේ 12 ලියා ගන්න ඕනේ. 12 කොහොමද හදාගන්නේ? 12 කියන්නේ 8යි 4යි 12යි. ඔන්න බෙදලා ගන්න අර වගේ බෙදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මදිය වල බිංදු දාගන්න. මේ තියෙන 12. right. මං හිතනවා පුළුවන් කියලා බෙදා ගන්න. ඕ ලොකු දේවල් නෙමෙයි. හරි. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මේකේ XO කරන්න තියෙන්නේ. XO bit wise XO. හරිද? XO කරන්නේ කොහොමද? සමාන දෙකක් තියෙනවා නම් බිංදු දාන්න. හරිද? මේ සමාන දෙකක් නම් බිංදුව. මේ 1යි 1යි කියන්නේ සමානයි. බිංදුවයි බිංදුවයි කියන්නේ සමානයි. 1යි බිංදුවයි කියන්නේ වෙනස් දෙකක්. එක දාන්න. 1යි බිංදුවයි කියන්නේ වෙනස් දෙකක්. එක දාන්න. 1යි බිංදුවයි කියන්නේ වෙනස් දෙකක්. එක දාන්න. right. ඔන්න ඕක තමයි පිළිතුර විදියට එන්නේ. right. අපි මේක එකතු කරලා බලමු. එකතු කරලා බලමු. ස්ථානීය කියන්නේ නැත්තම් positional value එක ලියන්න පහලින්. positional value එක ලියන්න පහලින්. මේක ස්ථානීයගේ කීයද? මේක ස්ථානීයගේ 1යි. පේන්නේ නේද? චූට්ටක් උඩට කරලා ලියන්න. right බලාගන්න. මේ දෙක මම ආපහු XO කරනවා. අසමාන දෙකක් නම් එක දාන්න. සමාන නම් බිංදුව දාන්න. ඔය වගේ. ස්ථානීයගේ ලියාගෙන positional value එක 1 2 4 8 16 32 64 එහෙමයි නේද? දෙකෙන් වැඩි වෙවි තමයි ස්ථානීයගේ හැදෙන්නේ. දෙකේ පාදේ සංඛ්‍යාව. right. positional value එක නේද? දෙකේ බිංදුව වෙනි බලය, දෙකේ එක් වෙනි බලය එහෙම හැදෙන්නේ. right. කරන්න තියෙන්නේ බිංදුව තියෙනම කපලා දාලා ඉතුරු ටික එකතු කරන්න තියෙන්නේ. 16යි 4යි 1යි. හරිද? 16යි 4යි 1යි එකතු කරාම උත්තරේ කීයද? 21යි. පිළිතුර මොකක්ද දෙන්නේ? 21යි. පිළිතුර 21යි. ලියා ගන්න බලන්න ලස්සනට. ලස්සනත් අකුරෙන් ලියා ගන්න පිළිතුර 21යි. පිළිතුර 21යි.
right. දැන් වෙලාව 4 පසුවි වෙලාව 10 පසුවි විනාඩි 5යි. එහෙනම් අපි චූටි ඉන්ටර්වල් එකක් ගමු. දැන් හරියටම මේක පටන් ගන්නව නැවත අපි අද වැඩිපුර ඉන්ටර්වල් එකක් දෙනවා. ගෙදරනේ නේද ඉන්නේ ළමයින්. මේ මෙච්චර අවුලක් නැහැ. ඕක දිහා බලන් ඉඳලත් අමාරුයිනේ. ෆෝන් එක දිහා දැන් මේක ඉවරුනාට පස්සේ ගේම් එකක් එහෙම ගහන්න එපා ෆෝන් එකේ. හරිද? එළියට ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඉවරලා එන්න ආපහු. හරි. දැන් අපි ඉන්ටර්වල් එකක් දෙනවා. පටන් ගන්නව නැවත හරියටම 10යි 10යි කීයටද? 10යි 40ට. විනාඩි 35ක ඉන්ටර්වල් එකක් තියෙනවා. 10යි 40ට පටන් ගන්නවා. right. එහෙනම් හැමෝම ගිහිල්ලා 10යි 40ට ආපහු join වෙන්න. මේකටම තමයි මේ link එකමයි. හැමෝම යන්න ගිහිල්ලා මොනවා හරි කාලා බීලා. හරිද? එන්න අනිවාර්යෙන් අමාරුයි උගන්වන්නේ. යන්න කාලෙන්න ගිහිල්ලා යන්න. මොකවන ඔබ ඉගෙන ගන්න හොඳ නැහැ. හැමෝම යන්න. මේ link එකේම ආපහු වෙන්න ඕනේ. ICT Cherith Wickermessinga.